ආදරණීය දරුදරියනි අපි මේට ප්‍රථම පාඩම් පරිච්ඡේද වලින් මූල්‍ය කළමනාකරණය හා සම්බන්ධ පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළ එනම් වාස්තවික ප්‍රශ්න පත්‍රයට අදාළ විභාග ප්‍රශ්න ආදර්ශ ප්‍රශ්න ඉතා පුළුල් ලෙස සාකච්ඡා කරලා ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් එනම් වාණිජ්‍ය විෂය ධාරාවෙන් උසස් පෙළ ලියන වැඩිම සිසුන් පිරිසක් අසාර්ථකත්වයට පත්වන පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මූල්‍ය කළමනාකරණය තුලින් පළවෙනි ප්‍රශ්න පත්‍රයෙන් යොමු වෙන වාස්තවික ප්‍රශ්න වලට සාර්ථකව පිළිතුරු ලිවීමේ මානසිකත්වය හැදුවා. සහ ඒ සඳහා ඔබට තිබිච්ච යම් යම් උදාසීනතාවයන් ඒ වගේම යම් යම් පීඩනයන් මම හිතන්නේ 100%ක්ම අපිට බැහැර කරගන්න අවස්ථාව ලැබුණා. අපි අද මම හිතන්නේ අද පාඩම් පරිච්ඡේදුනුත් මම තව ආදර්ශ ප්‍රශ්න නැත්නම් අනුමාන ප්‍රශ්න මම ගොඩක් කල්පනා කරලා 2019 20 21 කියන අලුත්ම ප්‍රශ්න පත්‍ර තුන හොඳින් නිරීක්ෂණය කරලා අධ්‍යයනය කරලා 2022 හෝ 23 විභාග වෙනුවෙන් අනුමාන කරපු ඉලක්ක ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරනවා. නිශ්චිත පිළිතුරු සැපේම කියන සැපේම වර්ගයේ ප්‍රශ්නට ගැලපෙන. අපි මුලින්ම පළවෙනි ප්‍රශ්නය පහත සංකල්ප පැහැදිලි කරන්න. පහත සංකල්ප පැහැදිලි කරන්න. ව්‍යාපාරික ප්‍රාග්ධනය අයිතිකරු හා ණය ප්‍රාග්ධනය අතරේ දෝලනීය වී ඇති ආකාරය. ඔක අතර පැහැදිලි කරනකොට දැන් පැහැදිලි කිරීම තියෙනවා. සංකල්ප නම් කරන්න අපිට තියෙන්නේ. තේරුණාද? ව්‍යාපාරික ප්‍රාග්ධනය අයිතිකරු හා ණය ප්‍රාග්ධනය අතර දෝලනීය වී ඇති ආකාරය. මොකද්ද? ප්‍රාග්ධන තෝලනය. ප්‍රාග්ධන තෝලනය. එතකොට මේක ප්‍රාග්ධන තෝලනය කියලා පැහැදිලි කරන්න ආව නම් මෙන්න මේ ටික විතරයි ලියන්න තියෙන්නේ. තේරුණාද? එතකොට මේකේ වාස්තික අභ්‍යාසයක් නිසා අපිට සංකල්ප නම් කරාම ඇති. ව්‍යුහගත අභ්‍යාසයක් වුණොත් ප්‍රාග්ධන තෝලනයේදී එක්ක කෙටි පැහැදිලි කිරීමක් කරන්න කියලා. එතකොට මේ වගේ පැහැදිලි කිරීමක් ඇති. ප්‍රාග්ධන තෝලනය. අයිතිකරු ප්‍රාග්ධනය ඉක්මවා ණය ප්‍රාග්ධනයේ පවතින තත්ත්වය. දැන් අයිතිකරු සහ ණය ප්‍රාග්ධනය අතර සම්බන්ධයනේ ප්‍රාග්ධන තෝලනය කියන්නේ. එහෙනම් අයිතිකරු ප්‍රාග්ධනය ඉක්මවා ණය ප්‍රාග්ධනයක් තියෙනවා. ණය ප්‍රාග්ධනය වැඩි නම් මොකද? මතක තියාගන්න ණය වැඩි නම් අදි. ණය වැඩි නම් අදි තෝලනය. අයිතිකරු ප්‍රාග්ධනය ඉක්මවා ණය ප්‍රාග්ධනය තියෙනවා අදි තෝලනය. එහෙනම් ණය ප්‍රාග්ධනයට වඩා අයිතිකරු ප්‍රාග්ධනය අඩු නම් මොකද්ද? මොකද්ද? ඒත් මේකම තමයි මම ගණිත පැත්තට. නේ? අයිතිකරු ප්‍රාග්ධනය ඉක්මවා ණය ප්‍රාග්ධනය වැඩි කියන්නේ නැත්නම් ණය ප්‍රාග්ධනයට වඩා අයිතිකරු ප්‍රාග්ධනය අඩු කියන්නේ දෙකම එකයි. අදි තෝලනය. ණය ප්‍රාග්ධනය ඉක්මවා අයිතිකරු ප්‍රාග්ධනය තියෙනවා නන්න. ණය වලට අයිතිකරු ප්‍රාග්ධනය වැඩි නම් මොකද්ද? අවතෝලනය. අවතෝලනය. පැහැදිලිනේ? ඊළඟට දෙවෙනි ප්‍රශ්නය ව්‍යාපාරයකට කාරක ප්‍රාග්ධන අවශ්‍යතා නැත්නම් ක්‍රිටිකල් මූල්‍ය අවශ්‍යතා කියන එක. කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාගත හැකි මාර්ග 4ක් සඳහන් කරන්න. ව්‍යාපාරයකට කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාගත හැකි මාර්ග 4ක්. මේක නිතර අහන ප්‍රශ්නයක් විභාගෙට. එකක් තමයි බැංකු අයිරා. එකක් තමයි බැංකු අයිරා. බැංකු අයිරා. ලේසි මේකනේ. බොහෝ විට తాවකාලික බැංකු අයිරා ඉල්ලීමකින් තොරව ලැබෙනවා. අපි චෙක් එකක් මගින් ගෙවීම කරනවා. චෙක් එක ගෙවීම සඳහා අපේ ගෙවන බැංකුවට යනවා. ගියාම සල්ලි මෙදනම් අයිරා කරලා ගෙවනවා. වාණිජ පත්‍ර නිකුතුව මාස 3කින් 6කින් කල් පිරෙන ලෙස මහජනයාගෙන් කෙටිකල් ණය රැස් කරගන්න පුළුවන් වාණිජ පත්‍රිකා මගින්. අනික උපචිත වියදම් පමා කිරීම. ගෙවිය යුතු වියදම් පමා කරන. දැන් ගෙවිය යුතු වියදම් ගෙවන්න සල්ලි තියෙනවා. ගෙවුවොත් ඒ සල්ලි ව්‍යාපාරෙන් පිටතට යනවනේ. මාසකින් දෙකකින් කල් දමා ගන්නවා. ඒතකොට ඒ සල්ලි ඒ මාසයේ හෝ දෙක තුල අපිට වියදම් කරන්න පුළුවන්. කාරක ප්‍රාග්ධන ගැටලු නැති වෙලා යනවා. ඊළඟට කෙටිකල් බැංකු ණය ගන්නත් පුළුවන්. බැංකු අයිරා වගේමයි. ඊළඟට ලැබී යුතු ආදායම් කලින් ලබා ගැනීම. දැන් අපිට ලැබී යුතු බිල්පත් තියෙනවා. තේරුණාද? ඒ වගේම ණයගැතියන්ගෙන් ලැබී යුතු ණය තියෙනවා. ඒවා අපිට ඕනම් වට්ටම් දීලා හරි කමක් නැහැ. ඉල්ලීම් කරලා හරි ඉක්මනින් ලබා ගත්තොත් කාරක ප්‍රාග්ධන ගැටලු විසඳෙනවා.
අනික වෙළඳ ණය. පුළුවන් තරම් සල්ලි වලට අමුද්‍රව්‍ය හෝ නිමිද්‍රව්‍ය අමුද්‍රව්‍ය ගන්න නිෂ්පාදනය සඳහා නිමි භාණ්ඩ ගන්න බොහෝ විට විකිණීම සඳහා මුදලට ගන්න නැතුව ණයට ගන්නවා. එහෙනම් වෙළඳ ණය මගනුත් කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා. දැන් මිලදී ගත්තොත් මුදල් හොයාගන්න එපා. ණයට ගත්තොත් මුදල් හොයන්න ඕනේ. නිකම්ම මුදල් වල අවශ්‍යතාවය ඉෂ්ට වෙනවා. බදු වෙන් කිරීම. අපිට පුළුවන් ලාභයෙන් අනාගත බදු සඳහා කල්යුතු වෙන් කිරීමක් කරන්න. වෙන් කිරීමක් කරාම අපිට ඒක පරිහරණය කරන්න පුළුවන් ගෙවනකම්. තේරුණාද? අනික ලාභාංශ වෙන් කිරීම. ලාභාංශ සඳහා ඒ වගේම වෙන් කිරීමක් කරන්න පුළුවන්. ගෙවනකම් කොහොමත් වසරක තුල ගෙවන්න එපා. වසරක් ඇතුළත අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ මාර්ග වලින් හොයාගන්න පුළුවන් කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය. මේ වගේ හතරකට ලකුණු භාගයෙන් කීයක් ලැබෙනවද? ලකුණු දෙකක් ලැබෙනවා. දැන් ඉස්සෙල් එකේ 3ක් නිසා ලකුණු දෙක දෙන්නේ 3කට. දෙකක් කරේ නම් 1යි. එකක් කරේ නම් 0යි. මතකයිනේ පැටර්න් එක? මං කිව්වොත් රයිට්. ඊළඟට අපි බලමු තුන්වෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන මුදල් වෙළඳපොළ වර්ග නම් කරන්න. පහත දැක්වෙන මුදල් වෙළඳපොළ වර්ග නම් කරන්න. බැංකු අතරේ උපරිම දිනක් සහ දින 7ක් තුල කල්පිරෙන පරිදි හෝමාරු වන ණය ගනුදෙනු. බැංකු අතර විශේෂයෙන්ම වාණිජ්‍ය බැංකු අතරේ උපරිම දින 7කින් කල්පිරෙන ලෙස මුදල් ඌනත ඇති බැංකු මුදල් අතිරික්තත ඇති බැංකු වලින් කෙටි කල් ණය ලබා ගන්නවා. ඒ කෙටි කල් ණය ගනුදෙනු මොකද්ද? මනි මාකට් අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ. 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 දෙවැනි එක වාණිජ්‍ය බැංකු සහ විවිධ පාර්ශවයන් අතරේ සිදුවන විදේශ විනිමය ගනුදෙනු. විවිධ පුද්ගලයන් සහ ආයතන වාණිජ්‍ය බැංකු වලින් විදේශ විනිමය මිලදී ගන්නවා. එක්ක අපනයනය හා සම්බන්ධය නම් විදේශ විනිමය විකුණනවා. මේ දෙකේදීම ඇතිවන විදේශ විනිමය ගනුදෙනුට කියන්නේ මොකද්ද? දේශීය විදේශීය විනිමය වෙළඳපොළ. එහෙනම් දෙවෙනි එක තමයි දේශීය විදේශීය විනිමය වෙළඳපොළ. රෝම ඉලක්කම් 3. වාණිජ්‍ය පත්‍රිකා නිකුත් කිරීම හා ඒවා මහජනයාට අලෙවි කිරීමේදී ඇතිවන තත්ත්වය. මතකනේ කෙටිකල් මූල්‍ය වාණිජ්‍ය පත්‍රිකා විවිධ සමාගම් කීර්තිමත් සමාගම් නිකුත් කරනවා. ඒවා අපි මිලදී ගන්නවා. අපි ඒවා නැවත කාට හරි විකුණනවා. ඒ වගේ මොකද්ද? වාණිජ්‍ය පත්‍රිකා වෙළඳපොළ. වාණිජ්‍ය පත්‍රිකා වෙළඳපොළ. වාණිජ්‍ය පත්‍රිකා වෙළඳපොළ. ඊළඟට හතරවෙනි එක භාණ්ඩාගාර බිල්පත් කල්පිරීමට පෙර මහජනයාට හෝමාරු වන වෙළඳපොළ තත්ත්වය. දැන් භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුව විකුණද්දී මුලින්ම ගන්නේ වාණිජ්‍ය බැංකු සහ ප්‍රාථමික වෙළඳුන්නේ. ඒගොල්ලන්ගේ මහජනතාව ගන්නවා. කල්පිරණකම් මහජනතාවට හෝමාරු වෙනවා. මොකද්ද? ද්විතීයික භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ. ද්විතීයික භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ. මුදල් වෙළඳපොළ උප වෙළඳපොළ 4. ද්විතීයික භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ. පැහැදිලිනේ? ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ භාණ්ඩාගාර බිල් සම්බන්ධ සනාගත අගය upfront value ලෙස කුමක් අදහස් වන්නේද?
මම ඔක තීරි පාට්‍ය කරද්දි කියලා දුන්නා. දැන් භාණ්ඩාගාර බිල්පතක සාමාන්‍ය ඒකකයකගේ රුපියල් 100ක් නේ. භාණ්ඩාගාර බිල් සම්බන්ධයෙන් වාණිජ බැංකුව සහ බලයලත් ප්‍රාථමික වෙළඳුන්ගෙන් සතිපතා ටෙන්ඩර් කැඳවන මහ බැංකුව. ඒ කියන්නේ මිලදී ගැනීමේදී ඒගොල්ලෝ ගෙවන්න කැමති මිල විමසලා ටෙන්ඩර් රහසිගතවන යවන්නේ. සෑම බදාදා දිනකම දවල් 12 වෙනකන් ටෙන්ඩර් ඉල්ලුම්පත් බාර ගන්නවා. 12න් පස්සේ විවෘත කරනවා. විවෘත කරලා එක එක වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළඳුන් නියම කරපු මිල ගණන් අනුව රජයට වාසිදායක මිලට විකුණන තීරණය කරනවා. අපි හිතමු එක වාණිජ බැංකුවක් රුපියල් 100 භාණ්ඩාගාර බිලකට 92ක් ගෙවන්න පොරොන්දු වෙනවා. ඒ කියන්නේ 100ට 92යි ගෙවන්න රුපියල් 8ක් රජයට පාඩු. තවත් ප්‍රාථමික වෙළෙන්දෙක් 93ක් ගෙවන්න එකග වෙනවා ටෙන්ඩර් මගින්. ඒක රුපියල් 7යි පාඩු. තවත් ප්‍රාථමික වෙළෙන්දෙක් හෝ වාණිජ බැංකුවක් 95ක් ගෙවන්න එකග වෙනවා. අන්න රජයට 5යි පාඩු වෙන්නේ. ඒකනම් උපරිම ලන්සුව. එහෙනම් රජයේ තීරණය කරන රුපියල් 95ට විකුණන්න. ඒ සතිය පුරාම ඊළඟ බදාද වෙනකන් 95 ගන්න තමයි විකිණෙන්නේ. තේරුණාද? එතකොට මේ භාණ්ඩාගාර බිල්පත් මහජනතාව වශයෙන් අපි මිලදී ගන්නකොට රුපියල් 100 ඒකකයකට අපි 100 ගෙවන්නේ නැහැ. ගෙවන්නේ 95යි. ඒ කියන්නේ පොලිය අඩු කළ විටාගේ 100යි පොලිය රුපියල් 5නේ 5 අඩු කරාම 95 ගෙවන්නේ. අපිට කල්පිරුනම 100ම හම්බ වෙනවා. ඒ කියන්නේ පොලියේ වාසිය අපට ආරම්භයේදීම ලැබෙනවා. තේරුණාද? පොලියේ වාසිය අපිට ආරම්භයේදීම ලැබෙනවා. ඒක තමයි අප්ෆ්‍රන්ට් වැලියු කියන්නේ. පොලිය අඩු කළ විටාගේ මුහුණතාගෙන් පොලිය අඩු කළ විටාගේ තමයි අප්ෆ්‍රන්ට් වැලියු කියන්නේ. පැහැදිලිනේ? සනාගතගේ. හතරවෙනි එක. භාණ්ඩාගාර බිල්පත් අගයෙන් නියමිත පොලිය අඩු කළ විට ගෙවන මුදල වේ. ඒක තමයි අප්ෆ්‍රන්ට් වැලියු කියන්නේ. එතකොට පොලියේ වාසිය අපට ආරම්භයේදීම ලැබෙනවා. පැහැදිලිනේ? පස්වෙනි ප්‍රශ්නේ. ප්‍රධාන මුදල් වෙළඳපොළ උපකරණ නම් කරන්න. ප්‍රධාන මුදල් වෙළඳපොළ උපකරණ නම් කරන්න. ප්‍රධාන මුදල් වෙළඳපොළ උපකරණ නම් කරන්න. මතකයිනේ? මුදල් වෙළඳපොළ උපකරණ කියද්දි අංක 1ට මතක් වෙන්න උන උපකරණය මොකක්ද? ලංකාවේ මුදල් වෙළඳපොළ තුල කෙටිකල් මූල්‍ය සම්පාදනය කරන්න. නැත්නම් වැඩිම කෙටිකල් මූල්‍ය සම්පාදනයක් සඳහා සම්බන්ධ වන මූල්‍ය උපකරණය මොකක්ද? භාණ්ඩාගාර බිල්පත්. එහෙනම් එක භාණ්ඩාගාර බිල්පත්. භාණ්ඩාගාර බිල්පත්. තව මොනවද? වාණිජ පත්‍රිකා. කීර්තිමත් සමාගම් නැත්නම් ලැයිස්තුගත සමාගම් මහජනයාගෙන් කෙටිකල් ණය ලබා ගන්න නිකුත් කරන ණය උපකරණ නැත්නම් මූල්‍යවත්කම. වාණිජ පත්‍රිකා. වාණිජ පත්‍රිකා. තව මොනවද? විදේශ බැංකු අනකර පාවිච්චි කරන්නේ දේශීය විදේශීය විනිමය වෙළඳපොළේදී. තේරුණාද? දේශීය විදේශීය විනිමය වෙළඳපොළේදී විදේශ විනිමය ගනුදෙනු තුලින් කෙටිකල් මුළු සම්පාදනය කරගන්න තමයි විදේශ බැංකු අනකර භාවිතා කරන්නේ. එහෙනම් විදේශ බැංකු අනකර. විදේශ බැංකු අනකර. තවත් තියෙනවා මොනවද? ඒ තමයි ඒත් විදේශ විනිමය ගනුදෙනු සම්පූර්ණ කර ගැනීමට ජාත්‍යන්තර මුදල් ඇනවුම් ඉන්ටර්නැෂනල් මනි ඕඩර්ස් පාවිච්චි කරනවා. ඒ අර ලංකාවේ තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කරනව නෙවෙයි මේ කියන්නේ වාණිජ බැංකුව නිකුත් කරනවා. තේරෙනවද? එහෙනම් ඒවත් මුදල් වෙළඳපොළ උපකරණ වෙනවා. ජාත්‍යන්තර මුදල් ඇනවුම්. මේකෙත් හතරක් ලියුම ලකුණු භාගය බැගින් ලකුණු 2ක් ලැබෙයි ඕගලන්ට. ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්නය. මූල්‍ය වෙළඳපොළට අයත් ප්‍රාග්ධන වෙළඳපොලේ ප්‍රභේද පහත දැක්වේ. මූල්‍ය වෙළඳපොළට අයත්
ප්‍රාග්ධන වෙළඳපොලේ ප්‍රභේද පහත දැක්වේ. ඒවා නම් කරන්න. ඒවා නම් කරන්න. 6. රජයට මැදිකල් හා දිගුකල් ණය රැස් කිරීම පිණිස රජය වෙනුවෙන් මහ බැංකුව නිකුත් කළ විට ඒවා හෝමාරු වන වෙළඳපොළ. මොකක්ද? මොකක්ද ඒකට කියන්නේ? රජයට මැදිකල් හා දිගුකල් ණය රැස් කිරීම පිණිස රජය වෙනුවෙන් මහ බැංකුව නිකුත් කළ විට ඒවා හෝමාරු වන වෙළඳපොළ. මොනවද? භාණ්ඩාගාර බැඳුම් කර වෙළඳපොළ කියන්නේ ඒකයි. මේ රජය වෙනුවෙන් මැදිකල් සහ දිගුකල් ණය මහජනයාගෙන් රැස් කරන්න මහ බැංකුව අලෙවි කරන්න භාණ්ඩාගාර බැඳුම් කර. ඒවා හෝමාරු වන වෙළඳපොළට අපි කියනවා භාණ්ඩාගාර බැඳුම් කර වෙළඳපොළ. 6 රෝම ඉලක්කම් 1. භාණ්ඩාගාර බැඳුම් කර වෙළඳපොළ. රෝම ඉලක්කම් 2. රාජ්‍ය සංස්ථා සහ සීමිත පොදු සමාගම් විසින් මැදි හා දිගුකාලීන අරමුදල් සපයා ගැනීමට නිකුත් කරන බැඳුම් කර හෙවත් ණය කර හෝමාරු වන වෙළඳපොළ. මොකක්ද? සංස්ථා සහ පොදු සමාගම් නිකුත් කරන ණය කරුට කියන්නේ මොකද්ද? සාංගමික බැඳුම් කරන. එහෙනම් ඒක සාංගමික බැඳුම් කර වෙළඳපොළ. සාංගමික බැඳුම් කර වෙළඳපොළ. සාංගමික බැඳුම් කර වෙළඳපොළ. රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 3. ලැයිස්තුගත සමාගම් විසින් නිකුත් කරන කොටස් සහ ණය කර ආදී සුරකුම්පත් මිලදී ගැනීම හා විකිණීම සිදු කරන වෙළඳපොළ. මොකද්ද? අපි දන්න ප්‍රාග්ධන වෙළඳපොලේ ප්‍රධානම උප වෙළඳපොළ මොකද්ද? කොටස් වෙළඳපොළ. ලැයිස්තුගත නැත්තම් මිලකල සමාගම් වල කොටස් සහ ණය කර ආදී සුරකුම්පත් තමයි ඒකේ අලෙවි වෙන්නේ. කොටස් වෙළඳපොළ. කොටස් වෙළඳපොළ. ඊළඟ ප්‍රශ්නය 7 වෙනි ප්‍රශ්නය. ලංකාවේ කොටස් වෙළඳපොළ 1 මෙහෙවන හා 2 පාලනය කරන. නැත්නම් අධීක්ෂණය හා නියාමනය. පාලනය කියන්නේ මොකද්ද? අධීක්ෂණය හා නියාමනය. අධීක්ෂණය හා නියාමනය. එහෙනම් 7 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1. මෙහෙවන ආයතනය මොකද්ද? තරැවුකරුවන්ගේ සංගමය. මොකද්ද? කොළඹ කොටස් හෝමාරු. කොළඹ කොටස් හෝමාරු. කොළඹ කොටස් හෝමාරුව. එතකොට කොටස් වෙළඳපොළ පාලනය කරන කියන්නේ අධීක්ෂණය හා නියාමනය කරන ආයතනය තමයි රාජ්‍ය ආයතනයේ සුරකුම්පත් හා විනිමය කොමිසම. සුරකුම්පත් හා විනිමය කොමිසම. ලකුණු 1 ගාන 2ක් ලැබෙනවා. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. 8 වෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන්නේ ප්‍රාථමික කොටස් වෙළඳපොළ තුල සිදු කරන කොටස් නිකුත් කිරීම දෙවර්ගයකි. ඒවා නම් කරන්න. සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් පළමු වරට කොටස් නිකුත් කිරීම. මතකයි? සමාගමක මුළු ප්‍රාග්ධනයෙන් මුලින්ම නිකුත් කරන කොටස් ප්‍රමාණය මිලියන 100ක් තියෙනවා. මිලියන 20ක් මුලින්ම නිකුත් කරනවා. මොකක්ද ඒක? ඉනිෂියල් පබ්ලික් ඔෆර්. ඒ කියන්නේ මොකද්ද? මූලික ප්‍රසිද්ධ නිකුතුවක්. හරිද? 2 ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් මුල් නිකුතුවට පසු කොටස් නිකුත් කරනවා. මුල් නිකුතුවෙන් පස්සේ ඕනෑම වාරයක් වරින් වර කොටස් නිකුත් කරොත් මොකද්ද ඒක?
seasoned public offer. මොකද්ද? පරිණත ප්‍රසිද්ධ නිකුතු. පරිණත ප්‍රසිද්ධ නිකුතු. එමනම් අටේ රෝමි ලක්කම් 1 මූලික ප්‍රසිද්ධ නිකුතුව. රෝමි ලක්කම් 2 පරිණත ප්‍රසිද්ධ නිකුතුව. පරිණත ප්‍රසිද්ධ නිකුතුව. ඊපස්සේ 9 වෙනි ප්‍රශ්නේ. පහත දැක්වෙන්නේ සීමිත පොදු සමාගමකට කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත විය හැකි ප්‍රධාන ක්‍රම දෙක වේ. ඒවා නම් කරන්න. ක්‍රම දෙක නැත්නම් ක්‍රම තුනක් තියෙනවා. මොකද හැමදාම කියනවා. ක්‍රම තුනක් තියෙනවා. මම මෙහෙම දැම්මේ මෙහෙම විභාගකට කීප සැරයක් මහල් තිබුණා මතකද? කීප සැරයක් මහල් දුන්නා. නමුත් තුනක් තියෙනවා කියන එක මතක කරන්න එපා. ඉස්සරහට මම ප්‍රශ්නයක් දාලා තියෙකට. එකක් තමයි සමාගම නව කොටස් නිකුතුවක් කර මහජනයාට ආරාධනා කර කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත වීම. අලුතෙන් කොටස් නිකුතුවක් කරලා මහජනට ආරාධනා කරලා ඒ කොටස් වෙළඳපොළ හරහා මිලදී ගන්න පුළුවන් වන විදියට තේරෙනවද? කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කරනවා. මොකද කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත සමාගමක් වුණොත් විතරයි ඒ කොටස් මහජනයාට තරව් කරොන් මගින් විකුණ ගන්න පුළුවන් වෙන්නේ. තේරෙනවද? ඒක තමයි මොකද්ද? ඒක තමයි මූලික ප්‍රසිද්ධ නිකුතු කියන්නේ. මූලික ප්‍රසිද්ධ නිකුතුනේ මූලික නිකුතු නැත්තම්. ඔව්. 9 වෙනි එකේ එක ඒක කියන්නේ මූලික නිකුතුවක්. මූලික නිකුතුව කියන්නේ මූලික නිකුතුවක්. මූලික නිකුතුව. රෝමි ලක්කම් 2. දැන්ටමත් කොටස් නිකුත් කර ඇති සමාගමක් එම කොටස් වෙළඳපොළ හරහා ගනුදෙනු කළ හැකි වන පරිදි කොටස් වෙළඳපොළේ ලියාපදිංචි කිරීම. දැන්ටමත් කොටස් නිකුත් කරපු සමාගමක්. හැබැයි ඒ කොටස් මිලදීගත ආයෝජකයන්ට තරව්කරුවන්ගේ සේවය ලබා ගනිමින් විකුල්ල ප්‍රාග්ධන ලාභ ලබන්න ද්‍රව්‍යශීලතා ඇති කරගන්න හැකියාවක් නැහැ. ඒ නිසා ඒගොල්ලන්ටත් ඒ වාසියන විදියට කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත සමාගමක් වශයෙන් ලියාපදිංචි කරනවා. තේරෙනවද? ඒක තමයි මොකද්ද? ද්විතීක නිකුතුව කියන්නේ. නැත්තම් විකුණුම් අර්පණයක් කියන්නේ. විකුණුම් අර්පණය. විකුණුම් අර්පණයක්. නැත්තම් ද්විතීක නිකුතුව. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නයක්. 10 වෙනි ප්‍රශ්නය. කොළඹ කොටස් සූමාරුවේ CSC කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් කොළඹ කොටස් සූමාරුවේ නැත්නම් ඒ කියන්නේ කොටස් වෙළඳපොළ කියන එකමයි මේ. කොළඹ කොටස් සූමාරුවේ ගනුදෙනු වන සොරකුම්පත් වර්ග කිහිපයක් පහත දැක්වේ. ඒවා නම් කරන්න. පළවෙනි එක නිශ්චිත ලාභාංශයක් හිමි නොවන සමාගමේ හිමිකාරත්වය ලැබෙන කොටස්. නිශ්චිත ලාභාංශයක් නැහැ. ඒක වර්ෂ අවසානයේදී ලාභය ලැබුණට පස්සේ වෙන් කළ යුතු සංචිත අවශ්‍යතා සමගාමී සමාගම් ගෙවන ලාභාංශ සමාගමේ කීර්ති නාමයට ඇති කරන බලපෑම කොටස් හිමියන් තෘප්තිමත් කිරීමට ඇති හැකියාව වැනි සාධක කීපයක් සැලකලා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිර්දේශ කරන ලාභාංශ ප්‍රතිශතයක්. ඒක වාර්ෂික මහා සභාවේදී සමාජිකයන් විසින් අනුමත කරනවා. එහෙම තමයි ලාභාංශ තීරණය වෙන්නේ. ඒතර ලාභ වැඩි වෙනකොට වැඩි ලාභාංශයක් ලැබෙනවා. නැත්නම් අඩු වෙනවා. නිශ්චිත ලාභාංශයක් නැහැ. හැබැයි සමාගමේ හිමිකාරත්වය ලැබෙනවා. සමාගමේ සැබෑ හිමිකරු වෙන්නේ ඒගොල්ලෝ. මොනවද මේ කියන්නේ? මොනවද මේ කියන්නේ? සාමාන්‍ය කොටස් නේ. සාමාන්‍ය කොටස්. එhmenan 10 වෙනි ප්‍රශ්නේ රෝමි ලක්කම් 1 සාමාන්‍ය කොටස්. සාමාන්‍ය කොටස්. රෝමි ලක්කම් 2 නිශ්චිත ලාභාංශයක් හිමි සමාගම ඈවර කිරීමේදී ප්‍රාග්ධනය ආපසු ගෙවන විට ප්‍රමුඛත්වය ලැබෙන කොටස්. නිශ්චිත ලාභාංශයක් තියෙනවා. කොටස් නිකුත් කරද්දීම ඒ ලාභාංශ ප්‍රතිශතය ප්‍රකාශ කරලා තියෙනවා. සමාගම ඈවර කරද්දී ප්‍රාග්ධනය ආපසු ගෙවීමේදී පළමුව මේ කොටස් තමයි නිදහස් කරන්නේ. මොනවද? වර්ණීය කොටස්. ප්‍රෙෆරන්ස් ෂෙයාර්ස්. හැබැයි ඒගොල්ලෝ අයිති ණය ප්‍රාග්ධනයට සැබෑ හිමිකාරත්වයක් නැහැ.
එහෙමනම් ඒක එන්නේ වර්ණීය කොටස්. ඉලක්කම් 3. අනාගතයේදී නිශ්චිත මිලකට සමාගමක කොටස් මිලදී ගැනීමේ අයිතිය ලබා දෙමින් වර්තමානයේදී සමාගම විසින් අලෙවි කරන ලියවිල්ල. තේරුණාද? මේක පොරොන්දු ලියවිල්ලක්. අනාගතයේදී නිශ්චිත මිලකට, ඒ කියන්නේ ඒ බලපත්‍රයේ තියෙන ගාන නිශ්චිත මිලකට සමාගමක කොටස් මිලදී ගැනීමේ අයිතිය පවරමින් ලබා දෙමින් වර්තමානයේදී සමාගම විසින් අලෙවි කරන ලියවිල්ලක්. මේක ගනුදෙනු කළ හැකි ලියවිල්ල. මොකද්ද? කොටස් බලපත්‍රය. කොටස් අයිතියක් නෑ. අනාගතයේදී අයිති කරගන්න පුළුවන් මේකේ සඳහන් මිලට. කොටස් වෙළඳ පොලේ මිල වැඩි වෙලා තිබුණත් ප්‍රශ්නයක් නෑ. මේ බලපත්‍රයේ තියෙන අඩු මිලක් නම් ඒ අඩු මිලට ගන්න පුළුවන්. ඒක තමයි කොටස් බලපත්‍රය. රූප ඉලක්කම් 4. සමාගමකට ණය ප්‍රාග්ධනය ලබා ගැනීම සඳහා මහජනයාට නිකුත් කරන සුරකුම්පත් විශේෂයකි. සමාගමකට ණය ප්‍රාග්ධනය ලබා ගැනීම සඳහා මහජනයාට නිකුත් කරන සුරකුම්පත් විශේෂයකි. තේරුණාද? සමාගමකට ණය ලබා ගන්න මහජනයා වෙත නිකුත් කරන සුරකුම්පත් විශේෂයක්. මොකක්ද ඒ කියන්නේ? මේකේ වර්ග දෙකක් අපිට හිතන්න පුළුවන්. කෙටි කාලීන නම් වාණ්ජ පත්‍රිකා. දිගු කාලීන නම් ණය කර නැත්නම් සාංගමික බැඳුම් කර. සමාගමකට ණය ප්‍රාග්ධනය ලබා ගැනීම සඳහා මහජනයාට නිකුත් කරන සුරකුම්පත් කියද්දි ගොඩක් වෙලාට අදහස් වෙන්නේ ණය කර. එහෙනම් රෝම ඉලක්කම් 4. කෙටි කාල දහස ආවන වාණිජ පත්‍රිකා. හරිනේ. ණය කර. නැත්නම් සාංගමික බැඳුම් කර. සාංගමික බැඳුම් කර නැත්නම් ඍණ පත්‍ර. රෝම ඉලක්කම් 5. රජයට මහජනයාගෙන් කෙටි මැදිහා දිගු කාලීන ලෙස ණය රැස් කිරීම සඳහා රජය වෙනුවෙන් මහ බැංකුව නිකුත් කරන මූල්‍ය පත්‍රිකා පොදුවේ අහන්නේ. හරිද? රජයට මහජනයාගෙන් කෙටි කල් ණය ලබා ගන්න භාණ්ඩාගාර බිල්පත් බව අපි දන්නවා. මැදි කල් ණය ලබා ගන්න භාණ්ඩාගාර බැඳුම් කර. දිගු කල් ණය ලබා ගන්න රුපියල් සුරකුම්පත්. පොදුවේ කියන්නේ මොකක්ද? රජයේ සුරකුම්පත්. රජයේ සුරකුම්පත්. පස්වෙනි එක. ඊළඟ ප්‍රශ්නෙට බලමු. 11 වෙනි ප්‍රශ්නේ රජයේ ප්‍රධාන සුරකුම්පත් වර්ග නම් කරන්න. මතකනේ? රජයේ ප්‍රධාන සුරකුම්පත් වර්ග තියෙන 3යි. කෙටි කාලීන ණය භාණ්ඩාගාරයට රැස් කරන්න මහ බැංකුව නිකුත් කරනවා. මහජනට විකුණනවා භාණ්ඩාගාර බිල්පත්. මැදිකල් ණය වසරත් 3ත් අතර කාලයක් තුල කල්පිරෙන මැදිකල් ණය රැස් කරන්න මහ බැංකුව නිකුත් කරනවා භාණ්ඩාගාර වෙනුවෙන් භාණ්ඩාගාර බෙදුම් කර. වසර 3කට වැඩි කාලයක් තුල ආපසු ගෙවීමට නැත්නම් පරිණත වීමට ඉඩ ලැබෙන පරිදි භාණ්ඩාගාරය වෙනුවෙන් මහ බැංකුව නිකුත් කරනවා මොනවද? රුපියල් සුරකුම්පත්. ඔය තුනට තමයි රජයේ සුරකුම්පත් කියලා කියන්නේ. මතකයිනේ? පළවෙනි එක භාණ්ඩාගාර බිල්. දෙවැනි එක භාණ්ඩාගාර බැඳුම් කර. තුන්වෙනි එක රුපියල් සුරකුම්පත්. හරිනේ? ඊළඟ ප්‍රශ්නය පහත දැක්වෙන සාංගමික බැඳුම් කර වර්ග නම් කරන්න. සාංගමික බැඳුම් කර වර්ග නම් කරන්න. ඒ කියන්නේ දැන් සමාගමක් විසින් නිකුත් කරන ණය කර තමයි සාංගමික බැඳුම් කර. මතකයිනේ? කල්පිරීමට පෙර සමාගමට ආපසු විකිණීමේ අයිතිය ඇති බැඳුම් කර. දැන් අපි ණය කර ගන්නවා. ඒ ණය කර කල්පිරන අවුරුදු 5කින්. හැබැයි ණය කර නිකුත් කරන මොහොතේම ගිවිසුමක් තිබුණා. ගිවිසුමකින් අපිට ඒත්තු ගන්නලා තිබුණා
වසරක් ගිය පසු කියන්නේ අද අරන් හිට බෑ තේරුණාද? වසරක් ඉන්න ඕනේ. වසරකට පසු නැත්නම් මාස 6කට පසු වසරකට පසු අපි කැමති නම් ණයකර වල මුදල් අපට ආපසු ගන්න පුළුවන්. අරගෙන ණයකර වල හිමිකාරත්වයෙන් මිදෙන්න පුළුවන්. අපට ණයකර ආපසු විකුණලා අපේ සල්ලි ගන්න පුළුවන්. දැන් අපේ ණයකර හිමිකාරත්වය තියෙන්නේ. ණයකර හිමිකාරත්වයේ සමාගමට පවර්ලා අපිට සල්ලි ගන්න පුළුවන්. ඕන්නම් කල්පිනකම් ඉන්නත් පුළුවන්. ඒක තමයි විකුණුම් වරණීය ණයකර කියන්නේ. විකුණුම් වරණීය ණයකර. පූටබල් ඩිවෙන්චර්ස් කියලා අපි කතා කරේ. විකුණුම් වරණීය ණයකර. එහෙමනම් රෝම ඉලක්කම් 1 විකුණුම් වරණීය ණයකර. රෝම ඉලක්කම් 2 කල්පිරීමට පෙර සමාගම විසින් ආපසු මුදල් ගෙවා නිදහස් කිරීමේ අයිතිය ඇති බෙදුම් කරමු. අර කෙනෙක් පැත්ත. මේ කියන්නේ ඉස්සෙල්ලා අපි කිව්වේ කල්පිරීමට පෙර අපට පුළුවන් විකුණලා සල්ලි ගන්න. මේ කියන්නේ කල්පිරීමට පෙර සමාගමට පුළුවන් වුණනම් ආපසු ගඳවන්න. අපෙන් ගත්ත නැහැ අපිට දීලා නිදහස් කරන්න පුළුවන්. ඒකත් අර වගේ තමයි. ඉතින් යම් අද අරන් හිට බෑ සමාගමට කියලා. මාස 6ක් අවුරුද්දක් නැත්නම් යම් දිනක් දානවා. 2022 මාර්තු 31 වෙනිදා හෝ එදිනෙන් පසු නැත්නම් මාස 6කට පසු වසරකට පසු ආදී වශයෙන්. එහෙනම් එදෙන් පස්සේ කැමති නම් සමාගමට දිගටම තියාගන්න පුළුවන්. ණය ප්‍රාග්ධනය වශයෙන් නැත්නම් අපිට ආපසු මුදල් ගෙවලා නිදහස් කරන්න පුළුවන්. මොකද ඒකට කියන්නේ? callable debentures කැඳවිය හැකි ණයකර. කැඳවිය හැකි ණය. ආපසු කැඳවීම කියන අර්ථයෙන් කැඳවිය හැකි ණයකර. කැඳවිය හැකි ණයකර. කැඳවිය හැකි ණයකර. රෝම ඉලක්කම් 3 යම් කාලයකින් පසු කොටස් බවට පත් කරගත හැකි ණයකර. යම් කාලයකින් පසු කොටස් බවට පත් කරගත හැකි ණයකර. තේරෙනවද? ඒ කියන්නේ අපි හිතමු අපි මේ සමාගමේ කොටස් මිලදී ගන්න බොහොම කැමැත්තෙන් හිටියා. නමුත් අපිට විශාල මුදලක් ආයෝජනය කරන්න බැරි වුණා. මොකද සමහර සමාගම් මහා පරිමාණ සමාගම් සංස්ථා ප්‍රකාශයෙන් ආරාධනා කරනකොට කියනවා අවම වශයෙන් කොටස් 10000ක් ඉල්ලුම් කළ යුතුයි. ඒ කියන්නේ රුපියල් 10 ගන්න ලක්ෂයක්. අපිට ලක්ෂයක් නෑ 50000 තිබුණේ. අපි ඒ නිසා මේ 50000 පසුව මේ සමාගමේ ණයවල නැත්නම් ණය ප්‍රාග්ධනය වශයෙන් ණයකර මිලදී ගන්න දෙව්වා. හැබැයි මේ කියන ණයකර වර්ගයේ දෙව්වන් පස්සේ මේ ණයකර හිමියන්ට යම් කාලයකට පස්සේ කැමති නම් ණයකර වලින් මුදල් නිදහස් කරගෙන කොටස් වලට පරිවර්තනය කරගන්න නිදහස් තියෙනවා. සමාගමේ බලය දෙන්නේ. තේරෙනවද? අපි තුමු අරගෙන වසර දෙකකට පසු. අපි තුමු වසර 5ක ණයකර වසර දෙකක් ඉන්නව කොහොමද? දෙකක් නම් දෙකක් තුනක් නම් තුනක්. වසර දෙකක් කියලා හිතමුකෝ. දෙකක් නම් ඒ වසර දෙකේදී අපි ණය හිමියන් වශයෙන් ඉන්නවා. දෙකකට පසු අපි කැමති නම් දිගටම ණයකර හිමියන් වශයෙන් ඉන්න පුළුවන්. කැමති නම් සමාගමේ කොටස් බවට පත් කරගන්න පුළුවන්. එහෙනම් එදාට අපි එදා බැරි වෙච්ච කොටස් හිමිකාරත්වය මෙදා ලබා ගන්න පුළුවන් ණයකර හරහා. තේරුණාද? එහෙනම් මේක මිශ්‍රණයක්නේ. හයිබ්‍රිඩ් දෙමුහුම්. තේරුණාද? ඒ කියන්නේ මුල් කාලේ ණයකර පස්සේ කොටස් හිමියන් බවට පත් වෙනවා. මුල් කාලේ ණයකර හිමියෝ දෙවන කාල පරිච්ඡේදයේ කොටස් හිමියෝ වෙනවා. එහෙනම් දෙමුහුම් ණයකර නැත්නම් සම්මිශ්‍රණ කියනවා. හයිබ්‍රිඩ්ස් නැත්නම් කන්වර්ටබල් ඩිබෙන්චර්ස් පරිවර්තනය කළ හැකි ණයකර. තේරුණාද? නම් කීපයක් වෙනවා. එකක් තමයි සම්මිශ්‍රණ. එහෙම නැත්නම් පරිවර්තනය කියන්නේ කොටස් බවට පරිවර්තනය කරන්න පුළුවන් නිසා පරිවර්තනය කළ හැකි ණයකර. ඊළඟට රෝම ඉලක්කම් 4 සමාගමේ වත්කම් අපතබා නිකුත් කරන ණයකර. දැන් සමාගම සමහර විට වත්කම් අපතියන්නේ නැතුව ණයකර නිකුත් කරනවා. ඒවා විවෘත ණයකර නැත්නම් අනාරක්ෂිත. සමාගම බංකොලොත් වුණොත් ණයකර හිමියන්ට සල්ලි හම්බ වෙන්නේ නැහැ.
නමුත් වත්කම් ඇපතියල නිකුත් කරොත් සමාගෝ බංකොලොත් වුණත් ඒ වත්කම් මුකුත් කොල්ලන්න බෑනේ. ඒ වත්කම් ආරක්ෂිතව තියෙනවා. ඒ වත්කම් විකුණලා හරි ණයකර හිමියට මුදල් ලැබෙනවා. මොනවද? රක්ෂිත ණයකර. රක්ෂිත ණයකර. රක්ෂිත ණයකර. නැත්නම් සුරක්ෂිත ණයකර කියලා කියන්නේ ඕකමයි. රක්ෂිත ණයකර. පැහැදිලිනේ? රයිට්. අපි යමු ඊළඟ ප්‍රශ්නෙටත් 13 වෙනි ප්‍රශ්නේ. පහත දැක්වෙන කොටස් වර්ග නම් කරන්න. වර්තමානයේදී මිල පහළ ගියද අනාගතයේදී මිල ඉහළ යන ප්‍රවණතාවක් පෙන්වන කොටස්. දැනට කොටස් වෙළඳපොළ තුල මිල පහළ ගිහිල්ලා තියෙන මේ සමාගම් වල කොටස්. හැබැයි මිල පහළ ගියාට හැමදාම නැහැ. తాවකාලිකයි. ඉදිරියේදී කොටස් මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් දකින්න. දැන් ඔබට මතක ඇති යුද්ධ සමයේදී සංචාරක හෝටල් වලට අදාළ සමාගම් වල කොටස් මිල සම්පූර්ණයෙන් පහළ බැස්සා. නමුත් යුද්ධය අවසන් වුණා විතරයි මොකද උනේ? සංචාරක හෝටල් අද වලට අදාළ සමාගම් වල කොටස් මිල වේගෙන් ඉහළ ගියා. අන්න ඒ වගේ අපිට මොනවා හරි ඉඟියක් මගින් ඉඟියක් දැනෙනවා නම් ඉදිරියේදී කොටස් මිල ඉහළ යන්න පුළුවන් කියලා. තේරුණාද? වර්තමානයේදී මිල පහළ ගියද අනාගතයේදී මිල ඉහළ යන ප්‍රවණතාවක් පෙන්වන කොටස්. මොනවද? අගේ සහිත කොටස්. වැලියුඩ් ෂෙයාර්ස් කියන්නේ අගේ සහිත කොටස්. ඒ කියන්නේ අද මිල පහළ ගියාට මේකේ අගයක් නැහැ නොවේ. අගයක් තියෙනවා. ඇයි? හෙට දින නැත්නම් නුදුරු අනාගතයේදී මිල වැඩි වෙනවා. එතකොට අද වර්තමානයේදී අඩු මිලට ගත්තොත් මිල ඉහළ ගියන් පස්සේ විකුණලා විශාල ප්‍රාග්ධන ලාභයක් ලබන්න පුළුවන්. ඒකට කියන්නේ අගේ සහිත කොටස්. නැත්නම් වැලියුඩ් ෂෙයාර්ස්. තේරුණාද? එතන අපි ලියමු අගේ සහිත කොටස්. නැත්නම් මේ ලියමු නේ. 13 රෝම ඉලක්කම් 1. අගය සහිත කොටස්. අගය සහිත කොටස්. වැලියුඩ් ෂෙයාර්ස්. මිල පහත බහැලා. නමුත් අගයක් නැහැ කියන්න බෑ. නුදුරු අනාගතයේදී මිල වැඩි වෙනවා. ඒ නිසා අපි කියනවා අගය සහිත කොටස්. ගන්නවා මේවා. කොටස් වෙළඳපොළ ක්‍රියාවලිය පිළිබඳ හොඳ විපරමෙන් ඉන්න ආයෝජකයෝ නැත්නම් තරවකරුවන්ගේ උපදෙස් අනුව මේව මිලදී ගන්නවා. මොකද ළඟදිම දවසක මිල වැඩි වෙච්ච ගමන් ප්‍රාග්ධන ලාභ ලබන්න පුළුවන්. දෙවෙනි එක තමයි අධික ආර්ථික අවපාත තත්වයකදී වුවද මිල පහළ නොවන කොටස්. දැන් යම් කාලවල ලෝකේ සෑම රටකම ආර්ථික අවපාත ඇති වෙනවා. නිෂ්පාදන ආයතන කඩාගෙන වැටෙනවා. ස්වභාවික විපත් නිසා ව්‍යාපාර අඩපණ වෙනවා. ආර්ථිකය කඩාගෙන වැටෙනවා. වසංගත රෝග නිසා ආර්ථිකය අවුරුදු ගණන් කඩා වැටෙනවා. මේ වගේ කාලෙකදී පවා මේ වගේ කාලෙක කොටස් වෙළඳපොලේ මිල කළ සමාගම් වල මිල ගණන් ශීඝ්‍රයෙන් පහළ යනවා. නමුත් මේ වගේ කාලවලදී පවා එහෙම මිල පහත යන්නේ නැති මිල ඉහළ මට්ටමක තියෙන මිල කළ සමාගම් තියෙනවා. අන්න ඒවැය කොටස් තමයි මේක අදහස් කරන්නේ. ආර්ථික අවපාත තත්වයකදී වුවද මිල පහළ වෙනකොට උදාහරණ වශයෙන් ගෑස්. ගෑස් කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩයක්නේ. දැන් ගෑස් සිලින්ඩරයක් රුපියල් 3000 ඉඳන් 5000 කරයි කියලා ඒක අඩු කරනවද නැහැ? 5000 එක්ක 8000 කරයි කියලා අඩු කරනවද? ඒත් අපි ගන්නවා. නේ ඉන්ධන ලීටරයක් රුපියල් 200 ඉඳන් 400 කරොත් මොකද කරන්නේ? ගන්න එපා ඉතින්. වෙන ක්‍රමයක් නැහැනේ. ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ ගිහිල්ලා නම් තේරෙනවද? ඊට සමානව මිල වැඩි කරන්න වෙනවනේ ආණ්ඩුවට කියලා මේ අලාභ ලබාගෙන රට බංකොලොත් කරන්න බෑනේ. තේරෙනවද? අනිවාර්යෙන් ඒවා වැටෙන්නේ නැහැ. කොච්චර වුණත් ඒවා ආදායම තියෙනවා. ඖෂධ. ලෙඩ හැදුනම නිකම් මැරෙන්න බෑනේ. බෙහෙත් බොන්න වෙනවා. මිල වැඩි වුණත් ගන්නවා. නේ? ආහාර පාන. ජීවත් වෙන්න නම් ආහාර පාන පරිභෝජනය කරන්න එපා. අනේ ඒහා ශ්‍රේෂ්ඨ ඒවා නිෂ්පාදනය කරන අලෙවි කරන සමාගම් නම් ඒවා වැටෙන්නේ නැහැ. ආර්ථික අවපාතයක් තිබුණොත් ඒවැ කොටස් මිල ඉහළයි. මොනවද? ඒ නිසා මෙන්න මේ ශ්‍රේෂ්ඨවල මිල කළ සමාගමක කොටස් ගන්න එක කෝකටත් අපිට ආරක්ෂිතයි. අපි ඒකට කියන්නේ මොකද? ආරක්ෂිත කොටස්. නැත්නම් ඩිෆෙන්සිව් ෂෙයාර්ස්. ආරක්ෂිත කොටස්. ආරක්ෂිත කොටස්. ඩිෆෙන්සිව්. හරිනේ. ඊළඟට
14 වෙනි ප්‍රශ්නේ. බැඳුම් කර නැත්නම් ණය කර සම්බන්ධයෙන් පහත සංකල්ප නම් කරන්න. වත්කම් අප තබා ණය කර නිකුත් කිරීම. වත්කම් අප තබා ණය කර නිකුත් කිරීම. ඒ කියන්නේ එක වත්කමක් හෝ වත්කම් කීපයක් අපේට තියලා ණය කර නිකුත් කරනවා. මොකක්ද ඒකට කියන්නේ? රක්ෂිත භාවය. රක්ෂිතයිනේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ නැත්නම් සමාගම බංකොලොත් වුණොත් ණය කර කල්පිරන විට අප තැබූ වත්කම් විකුල්ලා ණය කිරීමට මුදල් ලබා ගන්න පුළුවන්. ඒක තමයි රක්ෂිත භාවය කියන්නේ. තේරෙනවද? සිකියුරිටි එක. එහෙනම් 14 වන ප්‍රශ්නේ 1. මොකද්ද? රක්ෂිත භාවය. රක්ෂිත භාවය. දෙක. නිකුත් කරන ණය කර ආපසු පියවීම සම්බන්ධයෙන් පිළිගත් මූල්‍ය ආයතනයක් ආරම්භයේදීම ලිඛිතව අපවීම. අරක වත්කමක් තුලින් අප වෙනවනේ. මේ මූල්‍ය ආයතනයක් අප වෙනවා. ඒ කියන්නේ ණය කර නිකුත් කරන විට ණය කරවල ආයෝජනය කරන්නන්ට පිළිගත් මූල්‍ය ආයතනය සහතික වෙනවා. කල්පිරුණ අවස්ථාව වන විට ණය කර නිකුත් කළ සමාගම බංකොලොත් නම් මූල්‍ය ආයතනය ඒක පියවන බවට. එතකොට ඒක අර වත්කම් මේකත් එක්තරා අපතැබීමක් තමයි, වත්කමක් නෑ. මූල්‍ය ආයතනයේ ලිඛිතව පොරොන්දු වීමක් වෙන්නේ. මොකද්ද? සහතික භාවය. සහතිකයක් දෙන්නේ. අරක එහෙනම් මේක රක්ෂිත භාවය. දෙවෙනි එක මොකද්ද? සහතික භාවය. හොඳට මතක තියාගන්න. විභාගයට අහනවා ණය කර සම්බන්ධයෙන් රක්ෂිත භාවය සහ සහතික භාවය. රක්ෂිත භාවය කියන්නේ වත්කම් අපතැබීම මගින් ණය කර වල ආයෝජනය කරන්නන්ට ආරක්ෂාව සැලසීම. රක්ෂිත භාවය කියන්නේ පිළිගත් මූල්‍ය ආයතනයක් කල්පිරුණ විට ණය කරවලට ගෙවීමට අදාළ සමාගම අපොහොසත් වුණොත් පිළිගත් මූල්‍ය ආයතනයක් මුදල් ගෙවීමට බැඳී සිටීම නැත්නම් පොරොන්දු වීම. ඒක තමයි සහතික භාවය කියන්නේ. එහෙනම් මේක සහතික භාවය. right. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. පහත දැක්වෙන සංකල්ප නම් කරන්න. පහත දැක්වෙන සංකල්ප නම් කරන්න. සමාගම් සතු සංචිත පදනම්ව කොටස් හිමියන් වෙත යම් අනුපාතයක් යටතේ නව කොටස් ප්‍රමාණයක් නිකුත් කරමින් සංචිත කොටස් ප්‍රාග්ධනය බවට පත් කිරීම. තේරෙනවනේ? සමාගම් සතු සංචිත තියෙනවනේ රඳවගත් ලාභ. ඒක පදනම් කරන් දැනට ඉන්න කොටස් හිමියන් වෙත කිසියම් අනුපාතයක් යටතේ අලුත් කොටස් ප්‍රමාණයක් නිකුත් කරලා සංචිත ප්‍රාග්ධනය බවට පෙරලනවා. සංචිත අඩු වෙනවා, ප්‍රකාශිත ප්‍රාග්ධනය වැඩි වෙනවා. මොකද්ද? සංචිත ප්‍රාග්ධනීකරණය. සංචිත ප්‍රාග්ධනීකරණය. ඔක නිතර විභාගයට අහන සංකල්පය. සංචිත ප්‍රාග්ධනීකරණය. රෝමි ලක්කම් 1 සංචිත ප්‍රාග්ධනීකරණය. සංචිත ප්‍රාග්ධනකරණය කිව්වොත් කමක් නැහැ. ප්‍රාග්ධනකරණය කෝ සංචිත ප්‍රාග්ධනීකරණය. සංචිත ප්‍රාග්ධනයේ බවට පරිවර්තනය කිරීම, පෙරලීම. හරිනේ? රෝමි ලක්කම් 2. කොටස් මිල පහළ ගියද ඉදිරියේදී කොටස් මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇති විට කොටස් මිලට ගනු ලබන්නු. ඒ කියන්නේ දැන් කොටස් වෙළඳ පොලේ ඇතැම් ලැයිස්තුගත සමාගම් වල මිල පහළ මට්ටමක තියෙනවා. දැන් ක්‍රමානුකූලව මිල පහළ යනවා. පහළ යද්දී සාමාන්‍යයෙන් ආයෝජකව මිලදී ගන්නෑ. ඇයි තවත් පහළ ගියොත් මොකද වෙන්නේ? විකුණනුනොත් පාඩුවට විකුණලා ප්‍රාග්ධන අලාභ විඳින්න වෙනවනේ. නමුත් ඔය කොටස් වෙළඳ පොලේම සැරිසරන සමහර ආයෝජකයෝ ඉන්නවා. ඒගොල්ලන්ගේ පළපුරුද්ද ඒගොල්ලෝ දන්නවා. මේ මිලකල සමාගමේ කොටස් මිල මේ මාසවල මේ කාර්තුවේ පහළ ගියාට තව කාර්තු දෙකකට පසුව අනිවාර්යයෙන්ම ඉහළ යනවා. නැත්නම් වසර මුල කාර්තුවේ පහළ යන එක සාමාන්‍ය පරිචයක්. ඒක ඒගොල්ලෝ අත්දැකලා තියෙනවා. අපි දන්නේ නැහැ ඒක. තේරෙනවද? අපිට පුළුල් ලෙස අතීතයේ දක්වා කොටස් වෙළඳ පොළ හැසිරීම අධ්‍යයනය කරලා තියෙනවා. ඒගොල්ලෝ දන්නවා අවසාන කාර්තුව වෙනකොට මේ වගේ දෙගුණයකින් තුන්ගුණයකින් මිල ඉහළ යනවා. අන්න ඒ නිසා අනාගතයේදී මිල ඉහළ ගියාම විකුණලා ප්‍රාග්ධන ලාභ ලබන්න පුළුවන් නිසා මිල පහළ ගියපු අවස්ථාවෙත් මිලදී ගන්න. හැබැයි අනාගතයේදී මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් දැනෙන්න ඕනේ. නැත්නම් මිලදී ගන්නෑ. එහෙම අරගෙන වැඩි මිලට මේගොල්ලෝ මේ ප්‍රාග්ධන ලාභ ලබනවා. එහෙනම් ඒගොල්ලෝ තමයි මොකද්ද? ගවයා වෙළඳ පොළ කියන්නේ ඒකයි. බුල් මාකට්, වෘෂභ වෙළඳ පොළ, ගවයා වෙළඳ පොළ. තේරුණාද? එතකොට එතනදී මිල පහළ ගියාට ගොඩක් අය ගන්නෙ නෑ. මිල පහළ ගියාට
ඒ අනාගත දැක්මක් තියෙන ආයෝජකව මිල දී ගන්නවා. නුදුරු අනාගතයේදී මිල වැඩි වෙන ප්‍රවණතාවක් ඒගොල්ලන්ට දැනෙන නිසා අත්දැකීමෙන් ප්‍රාග්ධන ලබා බලන්න පුළුවන්. ඒගොල්ලෝ තමයි ගවයින් කියලා කියන්නේ. බුල් තේරෙනවද? වෘෂභ ගවයින් කියන්නේ. එහෙනම් එහෙම කොටස් මිලදී ගැනීමේදී ඇති වෙන වෙළඳපොළ තත්ත්වය තමයි ගවයා වෙළඳපොළ කියන්නේ. බුල් මාකට්. කොටස් මිල පහළ ගියදී ඉදිරියේදී කොටස් මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇති විට කොටස් මිලට ගනු ලබන්නේ. කවුද? ගවයින්. ගවයින් නැත්තම් ඒක වෙළඳපොළ නම් ගවයා වෙළඳපොළ. ගවයා වෙළඳපොළ. තුන්වෙනි එක. කොටස් මිල ඉහළ වුවද අනාගතයේදී කොටස් මිල පහළ යාමේ ප්‍රවණතාවක් තුල විය හැකි ප්‍රාග්ධන අලාභ වලින් අත්මිදීමට කොටස් අලෙවි කරන්න. ඒ කියන්නේ දැන් කොටස් මිල ඉතා ඉහළයි. හැබැයි නුදුරු අනාගතයේදී මිල පහළ යන ප්‍රවණතාවක් දකිනවා. ඒ නිසා මේ ඉහළ මට්ටමේදී මොකද කරන්නේ? ටක් ගාලා කොටස් අලෙවි කරනවා. ඇයි? මිල පහළ ගියොත් අඩු මිලකට විකුණලා ප්‍රාග්ධන ලාභ විඳින්න වෙනවා. ඒකෙන් අත්මිදෙන්න වහාම කොටස් අලෙවි කරනවා. ඒ කවුද? ඒ කවුද? වලසුන්. ඒකට අදාළ වෙළඳපොළ තත්ත්වය තමයි වලසා වෙළඳපොළ බෙයා මාකට් කියන්නේ. එහෙමනම් රෝමිලක්කන් 3 වලසුන් ව්‍යාස්ලා. ඒක මාකට් එක නම් වලසා වෙළඳපොළ. වලසා වෙළඳපොළ. ඊළඟට කුඩා ආයෝජකයන්ගේ ඉතිරි කිරීම මේකරාශී කර ආයෝජන කලබක් තුල ආයෝජනය කරනු ලබන භාරකාර ආයතන විශේෂය. කුඩා ආයෝජකයන්ගේ ඉතිරි කිරීම මේකරාශී කර ආයෝජන කලබක් තුල ආයෝජනය කරනු ලබන භාරකාර ආයතන විශේෂය. මතකනේ? ඒ කියන්නේ ආයෝජන අරමුදලක් හදනවා. ඒක කුඩා කොටස් වලට කරලා ඒකක වශයෙන් නම් කරලා ඒකක විකුණනවා. ආයෝජකයන් ඒකක මිලදී ගැනීමෙන් අරමුදල තර කරනවා. ඒ අරමුදලේ සල්ලි එකවර ආයෝජන මාර්ග කීපයක ආයෝජනය කරනවා. ඒ තුලින් ලැබෙන ආදායමෙන් කොටසක් ඒකක හිමියන් වෙන අපිට දෙනවා. කොටසක් අරමුදල් භාරකාර සමාගම සහ අරමුදල් කළමනාකරන සමාගම අතර බෙදලා යනවා. මොකක්ද ඒකට කියන්නේ? ඒකක භාරය නැත්නම් ඒකක සංගත යුනිට් ට්‍රස්ට්. ඒකක භාර. ඒකක භාර නැත්නම් ඒකක සංගත දෙකම හරි. බෝතාසේ ඒකක සංගත. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. 16 වෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන කොටස් වෙළඳපොළ මිල දර්ශක නම් කරන්න. සියලු මිලකල සමාගම් නියෝජනය වන පරිදි සකස් කළ මිල දර්ශකය. දැන් මිලකල සමාගම් 293ක් තියෙනවානේ. 293ම අද දවසේ වෙළඳාම් වන කොටස් ප්‍රමාණයන් සහ මිලයන් අර මිල දර්ශකයට අදාළ සූත්‍රයට ගලපලා හදන දර්ශකය තමයි මේ. මතකනේ? ඒ සූත්‍රය මතකයිද? සිග්මා P1 Q1 බෙදීම සිග්මා P නෝට් Q නෝට් වැඩි කිරීම 100. මතකනේ? මේ P1 කියන්නේ මිල, Q1 කියන්නේ විකුණු කොටස් ප්‍රමාණය. P නෝට් කියන්නේ පාද වර්ෂයේ මිල, Q නෝට් කියන්නේ පාද වර්ෂයේ විකුණු ප්‍රමාණය. ඒතර මිලක සමග 293ම මිල 293 විකුණු කොටස් ප්‍රමාණ 293 වැඩි කරනවා. ඒක එකතු කරාම තමයි සිග්මා වෙන්නේ. ඒ වගේම පාද වර්ෂය. එතකොට සමහරවල්ම අහනවා යම් විදියකින් ඔය 293ම කොටස් විකිනෙන්නේ නැති වෙන්න දපෝල ඕනතරම් තියෙනවා. එකම දවසේ 293ම විකිනෙන්නේ නැහැ. සමාගම් ගණනාවක සමහරට අද දවසේ එකක්වත් විකිනෙන්නේ නැහැ. එහෙමනම් මේ දර්ශකයට 293 එන්නේ නැහැ නේද? නෑ ඒත් එනවා. ඒත් එනවා. මොකද තීරපාටිද කියලා දුන්නා ඔයගොල්ලන්. ඒ කොහමද? අද විකුණුනේ නැත්තම් සමාගම් 10ක එහෙනම් ඊයේ නේ ආසන්නම දවසේ ඊයේ මිල සහ ප්‍රමාණය ගන්නවා. ඊයේත් නැත්තම් පෙරේදා. පෙරේදාත් නැත්තම් ඉතිස්සෙනේ. ආදි වශයෙන් ආසන්නම දිනේ ගන්නවා. එහෙනම් 293ම ගන්නවා. නැත්තම් සියලු වෙන්නේ නැහනේ. සියලු කොටස් මිල දර්ශක වෙන්නේ නැහනේ. තේරෙනවද? එහෙනම් පළවෙනි එක තමයි සියලු කොටස්
දර්ශකය. සියලු කොටස් මිල දර්ශකය කියලා කියනවා. සියලු කොටස් දර්ශකය කියලා කියනවා. all share price index. දෙවැනි එක. ඉහළ ද්‍රව්‍යශීලතාවය හා ඉහළ වෙළඳපොළ ප්‍රාග්ධනකරණයක් ඇති මහගු සතුවන් බ්ලූ චිප් සමාගම් 20ක් පදනම්ව කොළඹ කොටස් සූමාරු විසින් සකසන දර්ශකය. දැන් මේ සියලු කොටස් දර්ශකය දී මිල කළ සමාගම් 293න් 250ක් විතරම මිල පහත වැඩිලා නම් අනිත්‍ය මිල හෙල ගිහිල්ලා වැඩි පංගුවක් පහත වැඩිලානේ හැදුවම එන්නේ සමස්ත කොටස් මිලේ පහත වැඩිමත් තමයි පෙන්눔 කරන්නේ. නමුත් අපි දන්නවා ඔය අතර හොඳ සමාගම් තුන කීර්තිමත් සමාගම් ඉහළම මිලකට ඉහළම ප්‍රමාණයක් අලෙවි වෙන දැවැන්ත සමාගම් තියෙනවා. ඒවයි මිල නැග්ගට ඒක පෙන්눔 කරන්නේ. අන්න ඒවැනි සමාගම් වල ආයෝජකයන්ට තමන්ගේ ආයෝජිත මිල කළ සමාගමේ කොටස් වල මිල වැඩි වුණාද අඩු වුණාද කියලා හඳුනා ගන්න පුළුවන් වෙන තමයි මේ දෙවන දර්ශකයක් කොළඹ කොටස් සූමාරු හදන්නේ. තේරුණාද? ඒකට ගන්නේ බ්ලූ චිප් සමාගම් 20ක්. ඉහළම වෙළඳපොළ ප්‍රාග්ධනකරණයක් ද්‍රවශීලතාවයක් ඇති හොඳම සමාගම් 20ක්. පදනම්බ හදන්නේ මොකද්ද? S&P ශ්‍රී ලංකා 20 ඉන්ඩෙක්ස් එකනේ. එහෙනම් රෝමිලක්කම් 2 එන්නේ S&P ශ්‍රී ලංකා 20 ඉන්ඩෙක්ස්. මේ දෙකම හදන්නේ කොළඹ කොටස් සූමාරුවේ. රෝමිලක්කම් 3. කොටස් මිල හා ලාභාංශ ආදායම දෙකෙහිම ප්‍රතිලාභ පෙන්눔 කරන දර්ශක. දැන් සමහර විට සමහර මිල කළ සමාගම් වල කොටස් මිල පහතයි. හැබැයි වැඩිපුර ලාභාංශ ගෙවනවා. ඒක අසලකන්න එපා. ලාභාංශ වැඩිපුර ගෙවනවා. ඒකත් හොඳ ආදායමක් වෙනවා. එහෙමනම් කොටස් මිලයන්ගේ හැසිරීමයි හරිද වෙනස් වීමයි ලාභාංශ ආදායමේ වෙනස් වීමයි දෙකම මිශ්‍ර කරලා දර්ශක හැදුවොත් අපි ඒකට කියනවා මුළු ප්‍රතිලාභ දර්ශකය. ඔය සීල කොටස් මිල දර්ශකයටත් ලාභාංශ ගැලපුවම එන්නේ මොකද්ද? මුළු ප්‍රතිලාභ දර්ශකය. මේකටත් ඒක ගලපන්න පුළුවන්. එහෙනම් ඒක හදන්නේ කොළඹ කොටස් සූමාරුවේ. ওই දර්ශක තුනම නිල දර්ශක කොටස් වෙළඳපොළ පරිපාලනය කරන ආයතනය වෙන කොළඹ කොටස් සූමාරු විසින් හදන්නේ. එහෙනම් කොළඹ කොටස් සූමාරු විසින් සම්පාදනය කරන ප්‍රධාන මිල දර්ශක තුනයි. එහෙනම් ඒකට කියන්නේ මුළු ප්‍රතිලාභ දර්ශකය. මුළු ප්‍රතිලාභ දර්ශකය. නැත්නම් total return index. TRI try කියලා කියන්නේ කෙටියෙන් try. ඊට පස්සේ මහගු සතුවන්ට පසුව ඇති ඊළඟ හොඳම මිල කළ සමාගම් 25ක් පදනම්ව ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව සකසන දර්ශකය. දැන් S&P ශ්‍රී ලංකා 20 ඉන්ඩෙක්ස් එක හදන්න තෝරගත්තනේ බ්ලූ චිප් සමාගම් 20. ඊළඟට ඒ බ්ලූ චිප් සමාගම් මට්ටමේම ඉන්න ඊළඟ හොඳම සමාගම් 25ක් පදනම් කරගෙන කොටස් තරවුකාර සමාගමක් වන ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව පුද්ගලිකව හදන දර්ශකයක්. ඒක මෙතෙක් විභාගයට අහලා නැහැ. ඇහුවොත් කියලා දෙන්නේ. ස්ටෑන්ඩ් මොකද මගේ ක්‍රමේ විභාගයට ඇහුවට පස්සේ ඔබ පරාජය වුණාන් පස්සේ මම උගලන වැඩක් නැහැනේ. තේරෙනවද? අහන්න පුළුවන්. බැරි කමක් නැහැ. මොකද හේතුව දැන් ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ සම්බන්ධ සේවාදායකින් ආයෝජකින් වැඩිම ප්‍රමාණයක් මෙන්න මේ කියන සමාගම් 25 නම් ආයෝජනය කරලා තියෙන්නේ. එහෙනම් ඒ සමාගම් 25 කොටස් මිලයන් ගැසිරීම ස්වාධීනව නිර්වුල් හඳුනා ගන්න පුළුවන් නිසා ඒගොල්ලන් වෙනුවෙන් තමයි මේ දර්ශකය හදලා තියෙන්නේ. පැහැදිලිද? ඒකට කියන්නේ මොකක්ද? මිඩ් කැප් දර්ශකය. රෝමිලක්කම් 4 මිඩ් කැප් දර්ශකය. මිඩ් කැප් ඉන්ඩෙක්ස්. රෝමිලක්කම් 5
සීමාශත ඩව් ජෝන්ස් සමාගම ඩව් ජෝන්ස් කම්පැනි ලිමිටඩ් විසින් කොටස් ප්‍රමාණය හා ද්‍රවශීලතාවයේ පදනම්ව තෝරාගත් මිලකල සමාගම් 20ක් පදනම්ව සකසන දර්ශ. ඒ තරම වගේමයි ඩව් ජෝන්ස් සමාගම ඒගොල්ලන්ගේ සේවාදායකයින්ගේ ආයෝජන සඳහා ආයෝජනයන්ගේ මිල ගණන්වල සාමාන්‍ය හැසිරීම පෙන්눔 කිරීමට ඔවුන්ගේ සේවාදායකයන් ඉලක්ක කරගෙන සකසන තවත් පෞද්ගලික දර්ශකයක්. ඒකත් කොළඹ කොටස් සූමාරුන් හදන එකක් නොවේ. මොකක්ද ඒකට කියන්නේ? ඒකට කියන්නේ ඩව් ජෝන්ස් ශ්‍රී ලංකා ටයිඩන්ස් දර්ශකය. ඒකත් පෞද්ගලිකව ක්‍රියාත්මක වන ස්වාධීන දර්ශකයක්. ඔය වගේ මූලික දර්ශක කීපයක්ම ක්‍රියාත්මක වෙනවා. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. ද්‍රවශීලතා අනුපාත යන්න පහදා එවැනි අනුපාත වලින් ලැබෙන ප්‍රයෝජන පැහැදිලි කරන්න. එකම ප්‍රශ්නය තුල ප්‍රශ්න දෙකක්. ඒ නිසා තරු ලකුණු දෙකක නැත්නම් මේ වගේ ඩොට් දෙකක උත්තර දෙක හොඳට වෙන් කරලා ලියන්නට ඕනේ. ද්‍රවශීලතා අනුපාත නිරන්තරයෙන්ම විභාගයට අහනවනේ මේක. තේරෙනවද? කෙටි කාලීන මූල්‍ය වගකීම් වලට මුහුණ දීමට ඇති හැකියාව පෙන්눔 කරන අනුපාතයන්නේ. කෙටි කාලීන මූල්‍ය වගකීම් වලට මුහුණ දීමට ඇති හැකියාව පෙන්눔 කරන අනුපාතයන් තමයි ද්‍රවශීලතා අනුපාත කියන්නේ. දැන් කෙටි කාලීන මූල්‍ය වගකීම් තේරුණාද? දැරීමේ හැකියාවක් ව්‍යාපාරයට තියෙන්න ඕනේ. ජංගම බැරකම් හිමියන් එකවර මුදල් ඉල්ලා සිටියොත් ඔවුන්ට පියවීමේ හැකියාව තියෙන්න ඕනේ. අන්න එවැනි තත්ත්වයන් පෙන්눔 කරන අනුපාත තමයි ද්‍රවශීලතා අනුපාත කියන්නේ. කෙටි කාල මූල්‍ය වගකීම් වලට සාර්ථකව මුහුණ දීමට ඇති හැකියාව පිළිබිඹු කරන අනුපාත. හරිනේ. එවැනි අනුපාත වලින් ලැබෙන ප්‍රයෝජන පැහැදිලි කරන්න. මොකද්ද ප්‍රයෝජනේ? කෙටි කාලීන වගකීම් වලට මුහුණ දීමට ඇති හැකියාව හඳුනා ගන්න පුළුවන්. ඒක අවශ්‍යමනේ. කෙටි කාලීන වගකීම් වලට මුහුණ දීමේ හැකියාව හඳුනා ගන්න වෙනත් අනුපාත නැහැ. එහෙනම් ද්‍රවශීලතා අනුපාත තමයි එකට තියෙන්නේ. එනම් ජංගම අනුපාතයයි ක්ෂණික අනුපාතයයි. රයිට්. ඒතකොට ඒකට ලකුණු දෙකක් ලැබෙනවා කොටස් දෙකකට එක බැගින්. ඊළඟ ප්‍රශ්නය ප්‍රාග්ධන උපකරණයක් මුදලට ගැනීමට වඩා කල්බදු ක්‍රමයට ගැනීමේ වාසි දෙකක් සඳහන් කරන්න. ලකුණු දෙකක් ලැබෙයි දෙකට. දැන් ප්‍රාග්ධන උපකරණ කියන්නේ යන්ත්‍ර, උපකරණ, රථ වාහන, බුල්ඩෝසර් වැනි දේවල්, ෆෝක් ලිෆ්ටර්ස්. ඒ වගේ දෙයක් මිල අධිකයිනේ. ඒක සල්ලි වලට ගන්නවට වඩා කල්බදු ක්‍රමයට ගත්තම වාසි තියෙනවා. මොනවද එකක්? එකක් තමයි දැන් අපි සල්ලි වලටම ගත්තොත් වෙන්නේ දරුවනේ අපි ගන්නේ ණයක් අරගෙන. එහෙමයි වෙන්නේ. අතේ මුදල් තිබුණොත් ගන්න නැහැ. එතකොට ටැක්ස් වලට ප්‍රශ්නයක් වෙනවනේ. මෙච්චර වත්කමක් ගන්න සල්ලි තිබුණා නම් බදු ගෙවුවද කියලා හෙව්වම අතීතයත් එක්ක බදු ගෙවන්න වෙනවනේ. ඒ නිසා සාමාන්‍යයෙන් ව්‍යාපාරිකෝ කරන්නේ ණයක් අරගෙන ගන්න. හැබැයි ණයක් ගත්තම ඔබ දන්නවා ක්‍රිබ් එක තියෙනවා. ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය. ඒ ක්‍රිබ් එකේ ඒක වාර්තා වෙනවා. එතකොට ඒ ණය සඩුම ගානේ එක දිගට 75%ක්වත් ගෙවනකම් වෙනත් බැංකුවන් ණය දෙන්නේ නැහැ. එහෙනම් අපි ඒක ණයක් අරගෙන වත්කම ගත්තා. කලක් යනකොට ව්‍යාපාර කටයුතු පුළුල් කරන්න අමුද්‍රව්‍ය විශාල වශයෙන් මිලදී ගන්න ඉල්ලුම වැඩි වෙලා ණයක් ගන්න ඕන වෙනවා. ණයක් ඉල්ලනවා. මොකද වෙන්නේ? ඉල්ලුවම ඒ අපේ ණය ඉල්ලුම් පත්‍ර බාරගත්ත බැංකුව ක්‍රිබ් එකෙන් අනිවාර්යයෙන්ම ගෙන්න ගන්න රිපෝට් එක. ඒ රිපෝට් එකේ පේනවා මෙහෙම ලොකු ණයක් අරන් තියෙනවා. තාම 20%ක් 25%ක් තමයි ගෙවමින් ඉන්නේ. දෙන්නේ නැහැ. අන්‍ය වාසිය තියෙනවා. නමුත් එහෙම අපි ණයක් අරගෙන සල්ලි වලට ගන්න නැතුව කල්බදු සමාගමකින් කල්බදු ක්‍රමයට භාවිතා කරන ගත්තනම් අපිට සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලට ණය ලබා ගැනීමට කිසිම බාධාවක් ඇති වෙන්නේ නැහැ. අන්නේ වාසිය මේකේ තියෙනවා. තේරුණාද? එන එකක් තමයි සාමාන්‍ය ව්‍යාපාර කටයුතු සඳහා ණය ලබා ගැනීමට ඇති හැකියාවට බාධාවක් නොවේ.
දෙවෙනි එක. දැන් අපි සල්ලි දීලම ගත්තොතින් අනිවාර්යයෙන්ම කාරක ප්‍රාග්ධන ගැටලු නැත්නම් ද්‍රවශීලතා ගැටලු ඇති වෙනවා. දැන් කල්බදු ක්‍රමෙන ගන්න ඒ ප්‍රශ්නෙත් විසඳෙනවා. එහෙනම් ද්‍රවශීලතා ගැටලු අවම වේ. තුන්වෙනි එක. අනිත් එක තමයි දැන් අපි සල්ලි වලටම ගත්තොත් ඒ වත්කම කලක් යනකොට යල් පනිනවා. නවීන තාක්ෂණය ඔස්සේ මීට වඩා පහසුකම් වැඩි වත්කම් එනවා. ඒතර ඒ වත්කම් තරගකාරී ව්‍යාපාරිකෝ ගන්නවා. අපිට වාහනයක් කියන්නකෝ යන්ත්‍රයක් කියන්නකෝ අපිටත් ගන්න වෙනවා. ඒතර පරණ වත්කම අයින් කරන්නේ මේ ආපදාවට ලක් වෙලා නෙවෙයි යල් පැනගපු නිසා. නමුත් ඒ වත්කමේ තියෙනවා ඒ වත්කමට යට කළ මුදලින් තව කොටසක් අපිට ලාභ තුලින් ආවරණය කරන්න බැරි වුණා. අපි තුමා අවුරුදු 10ක් පාවිච්චි කරා නම් ඕකේ. එහෙනම් ඒ යන්ත්‍රය පාවිච්චි කරලා භාණ්ඩ නිෂ්පාදනය කරලා විකුණලා ලැබෙන ලාභයෙන් ඒ යන්ත්‍රයට වැය කළ පිරිවැය අපිට කවර් වෙනවා. දැන් අවුරුදු 5කින් අයින් කරනවා. එහෙනම් භාගයක්ම මොකද වෙන්නේ? ආවරණය වෙන්නේ නැහැ. යල්පිනු ප්‍රාග්ධනය කියන්නේ ඒක. අන්න යල්පිනු වත්කම් තත්වයක් නිසා යල්පිනු ප්‍රාග්ධන අවදානම් බාර ගන්න සිදුවීමත් මේකේ අවාසියක් වෙනවා. නමුත් කල්බදු ක්‍රමයට ගත්තම එහෙම වෙන්නේ නැහැ. ඇයි අපි මාස 3කට ගන්නවා පාවිච්චි කරනවා බාර දෙනවා. අවුරුද්දකට ගන්නවා පාවිච්චි කරනවා බාර දෙනවා. තේරෙනවද? එහෙනම් යල්පිනු ප්‍රාග්ධන අවදානම් ඇති නොවේ. අනිත් එක මොකද්ද? දැන් අපි එහෙම යන්ත්‍රයක් හෝ ගත්තොත් අපිට දීර්ඝ කාලයක් හරි අපි පරණ වුණත් ඒක පාවිච්චි කරන්න උත්සාහ කරනවානේ. නමුත් කල්බදු ක්‍රමයට ගන්නකොට අපිට පුළුවන් හැමදාම අලුත් දැන් වාහනයක් යනකොට හැමදාම අලුත් මාස 6ක් ගත්ත එක වාහනයක් ඒක බාර දුන්නා ඊළඟ මාසයට අලුත් වාහනයක් ගත්තා. ඒ වගේ හැමදාම අලුත් වත්කම් පාවිච්චි කිරීමේ හැකියාව ලැබෙනවා. එහෙනම් නව වත්කම් භාවිතා කිරීමේ හැකියාව ලැබේ. තේරුණාද? උපරිම හතරක් ඇති මේක අහන්නේ දෙකයිනේ. තවත් ඕකේ වාසි තියෙනවා. දැන් කල්බදු ක්‍රමයට ගත්තම ගොඩක් වෙලාට මෙහෙයුම් නැත්තම් ක්‍රියාකාරී කල්බදු කිවිසුමක් ගත්තොත් ඒ කියන්නේ කෙටි කාලයකටනේ. කෙටි මාස 3කට 6කට උපරිම අවුරුද්දකට ගන්නේ මෙහෙයුම් හෙවත් ක්‍රියාකාරී කල්බදු කිවිසුම. ඒකෙදි වත්කම නඩත්තු කිරීම අපි තුමු සර්විස් කිරීම ඇතුළු සියලු දේවල් බාරගන්නේ කවුද? කල්බදු සමාගම. අපි ඒක නිදහස්. තවත් වාසියක්. අපි සල්ලි වලට ගත්තම අපි වාහනයක් ගත්ත කියලා සර්විස් කරන්න, ඔයිල් මාරු කරන්න, ටයර් මාරු කරන්න, එන්ජින් රිපෙයාර් කරන්න සියල්ලම බාර වෙන්නේ අපිට. අන්නේ වාසියක් තියෙනවා. තේරෙනවද? අනිත් එක බදු සහනත් හම්බ වෙනවා. ඒ ගෙවන කල්බදු ප්‍රමාණය ආදායම් බදු ගෙවිය යුතු ආදායමෙන් අපට අඩු කරගන්න පුළුවන්. එහෙනම් බදුත් අඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඔය වගේ වාසි නිසා මුදලට ගන්නවට වඩා එක් අතින් කල්බදු ක්‍රමයට ගන්න එක වාසිදායකයි. රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයක්. පහත දැක්වෙන්නේ ව්‍යාපාර මූල්‍ය තොරතුරු කිහිපයකි. රඳවාගත් ලාභ, අතිරික්ත වත්කම් විකිණීම, HNB බැංකු ණය, ෂෙයා වෙන් කිරීම, වාණිජපත්‍ර නිකුතුව, කුලී පිට ගැනුම්, බැංකු අයිරා, වරණීය කොටස්, මූල්‍ය පරිත්‍යාග, ණයගැතියන් වට්ටම් කර ගැනීම. ඉහත තොරතුරු පහත ශීර්ෂ යටතේ වර්ග කර දක්වන්න. මේ තියෙන එක එක මූල්‍ය සම්පාදන ක්‍රමනේ මතකනේ මූල්‍ය සම්පාදන ක්‍රම දිගින් දිගටම ඇහුවා අපි දැක්කානේ. ව්‍යුහගත පේපර් එකෙත් දැක්කා වාස්තික පේපර් එකෙත් දැක්කා. එහෙමනම් මෙන්න මේ ශීර්ෂයට වර්ග කරන් තියෙන්නේ. මේකට හොඳම ක්‍රමේ තමයි අපි දාගමු මේ වගේ. අපි දාගමු මේ වගේ. රෝම ඉලක්කම් 1. හරිද? රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් 3.
රෝමිලක්කං 4 රෝමිලක්කං 5 රෝමිලක්කං 6 රෝමිලක්කං 7 ලේසි එතකොට අපිට ලියන දෙයක් නේ අංක දාන්න විතරයි තියෙන්නේ. කිනක බලමු. රඳවාගත් ලාභ. රඳවාගත් ලාභ කිව්වම මොකක්ද ඒක? ව්‍යාපාරයේ තුලින් අරමුදල් සම්පාදනයන් එහෙනම් අභ්‍යන්තර ප්‍රාග්ධනයට අයිති වෙනවා. අභ්‍යන්තර තියෙන රෝමිලක්ක එකට එනවා එහෙනම්. ඒ. තව කොහටද? බැංකුවක මූල්‍යායතනයක සම්බන්ධතාවයකින් තොරවනේ. එහෙනම් මොකද්ද? ඍජු මූල්‍යයටත් අයිති වෙනවා. ඍජු මූල්‍යනේ වක්‍ර මූල්‍ය නෙවෙයි බැංකුවෙන් ගත්තොනේ බැංකුවකින් නැතුව ගන්න. එහෙනම් එකක් අභ්‍යන්තර අනිත් එක ඍජු මූල්‍යයට අයිති. තුනටත් එනවා ඒ අකුරු. ඊට පස්සේ තව මොකද්ද? රඳවාගත් ලාභ සංචිතනේ. දිගු කාලද කෙටි කාලද? දිගු කාලීන. එහෙනම් දිගු කාලීන එකටත් එනවා. රෝමිලක්කං 7 රෝමිලක්කං 8කුත් එහෙනම් අවශ්‍යයි. රෝමිලක්කං 8. නම් මේකටත් එනවා යකෝ. තව හිමිකාරත්ව පැහැදිලිවමනේ අයිතිකරු ප්‍රාග්ධනයටත් එනවා. මොකද මේ රඳවාගත් ලාභ නැමැති සංචිත නිසා සාමාන්‍ය කොටසීමේ අයිතිවාසිකම් හිමිකාරත්වය වැඩි වෙනවා. එහෙනම් අයිතිකරු ප්‍රාග්ධනය කියන්නේ රෝමිලක්කම් 5. මේකටත් එනවා ඒ. ණය කෙටිකල් නැහැ. ඔච්චරයි. ඊළඟට අතිරික්තවත්කම් විකිණීම. ඒත් අර වගේමයි. අභ්‍යන්තර. කාටවත් එක දෙන්නේ නැහැනේ. අභ්‍යන්තර වලට එනවා. එහෙනම් මෙතනට එනවා B. B එනවා. තව ඒක ඍජුනේ. බැංකුවක සම්බන්ධයක් නැහැනේ. ව්‍යාපාරයේ විසින්ම සම්පාදනය කරත් එහෙනම් ඍජු වලටත් එනවා. ඒ කියන්නේ රෝමිලක්කම් 3ටත් එනවා. ඊට පස්සේ අතිරික්තවත්කම් විකිණීම දිගු කල් කියලා ගන්න බෑනේ. මොකද ඒක සමහරට අපි ඉක්මනින් ඒක පාවිච්චි කරනවා. ඒක ගොඩක් වෙලාවට වැටෙන්නේ කෙටි කල් වලට. මෙන්න මේකට B එන්නේ. B. ඊට පස්සේ හිමිකාරත්ව නැහැ. ණය ප්‍රාග්ධනය නැහැ. එච්චරයි. ඊට පස්සේ HNB බැංකු ණය. HNB බැංකු ණය කොහොම අනිවාර්යයෙන්ම ඒක බාහිර ප්‍රාග්ධනයට එනවා. බාහිරනේ. බාහිරින් ගත් එකක් ගෙවන්න වෙනවා. එහෙනම් රෝමිලක්කම් 2ට එනවා C. ඒ වගේ මේක වක්‍ර මූල්‍යයට අයිති. ඇයි බැංකුවක් මාර්ගයෙන් සපයගන්නේ? මූල්‍ය අතරමැදිකරණය හරහා සපයගත්තේ. එහෙනම් අනිවාර්යයෙන්ම ඒක අයිති වෙනවා වක්‍ර මූල්‍යයට. ඒ කියන්නේ රෝමිලක්කම් 4ටත් එනවා C. ඔව්. එතකොට HNB බැංකු ණයනේ. බැංකු ණය සාමාන්‍යයෙන් අයිරා නොවේ නම් අනිවාර්යයෙන්ම දිගු කාලීන. එහෙනම් දිගු කාල එකටත් එනවා රෝමිලක්කම් 8ටත් එනවා C. ඊට පස්සේ හිමිකාරත්ව ප්‍රාග්ධනය නැහැ. ණය ප්‍රාග්ධනය අනිවාර්යයෙන්ම මොකද බැංකු ණය කියන්නේ පැහැදිලිවම ණයක් නේ. එහෙනම් මෙතනටත් එනවා C. දැක්කද? කෙටි කල් නෙවෙයි දිගු කල්. රයිට්. ඒකත් හරි. ෂෙවෙන් කිරීම. ෂෙවෙන් කිරීම නිසා අර මුදල් සම්පාදනය කරගත්තේ ව්‍යාපාරයේ විසීමයි අභ්‍යන්තරයි. එහෙනම් ඒකට එනවා D. D එනවා. ඒකම ඒක ඍජු. බැංකුවක් සම්බන්ධුනේ නැන ඍජු මූල්‍යනේ ව්‍යාපාරයේ විසීම සපයාගත්තනේ. එහෙනම් ඍජු වලටත් එනවා රෝමිලක්කම් 3ටත් එනවා D. ඊළඟට හිමිකාරත්ව නැහැ ණය නැහැ කෙටි කල් නැහැ. ඒ දෙක විතරයි එන්නේ. වාණිජ පත්‍ර නිකුතුව. මොකද්ද? බාහිරින් ගන්න ආපහු ගෙවන්න ඕනේ. එහෙනම් බාහිර ප්‍රාග්ධනයට එනවා. අභ්‍යන්තරනේ බාහිර රෝමිලක්කම් 2ට එනවා. මොකද්ද? D. E. ඒත් එක්කම වාණිජ පත්‍ර නිකුත් කළෙත් ව්‍යාපාරයේ විසින් බැංකුවක් සම්බන්ධ කරගත්තේ නැහැ. එහෙනම් ඍජු මූල්‍යයටත් එනවා. රෝමිලක්කම් 3ටත් එනවා. මොකද්ද? E. මේකටත් එනවා E. ඊළඟට හිමිකාරත්ව නැහැ. ණය. වාණිජ පත්‍රත් නැහැ. එහෙනම් ණය ප්‍රාග්ධනයටත් එනවා. එහෙනම් රෝමිලක්කම් 6ටත් එනවා. E. කෙටිකල් ප්‍රාග්ධනය. පැහැදිලිවම කෙටිකල්. එහෙනම් රෝමිලක්කම් 4ටත් එනවා. කෙටි කාලීනයිනේ. උපරිම අවුරුද්දෙන් කල් පෙරෙනවා. එච්චරයි. ඊළඟට කුලීපිට ගැනුම්. හයර් පර්චේසින්. කුලීපිට ගැනුම් කියන්නේ අපි මිලාදික වත්කම් වලින් වත්කම් වටිනාකමින් කොටසක් පළමුව ගෙවලා ඉතුරු කොටස වාරික වශයෙන් පුලියක් සමග ගෙවන. සාමාන්‍ය අවුරුද්දකට වැඩි නේ අවුරුද්ද 2 3 4 5 වගේ කාලට ගෙවනවා. ඒකත් ගොඩක් වෙලාට දිගුකල් වෙන්නත් පුළුවන්. ඇතැම් විට කෙටිකල් වෙන්නත් පුළුවන්. අවුරුද්දකින් ගෙවන්නත් පුළුවන්. ඒතර කෙටිකල්. අවුරුද්දට වැඩි වුණොත් දිගුකල් දෙකටම දාන්න පුළුවන් ඒක.
තේරුණාද? කොහොම හරි එක බාහිරින් ගන්න ණයක්නේ ගෙවන්න එපා. එහෙනම් බාහිර. එහෙනම් බාහිර වලට අයිති වෙනවා F. රෝම ඉලක්කම් දෙකට එනවා F. එතකොට ඒක කෙටිකල් වෙන්නත් පුළුවන්. මොකද්ද කෙටිකල්? රෝම ඉලක්කම් 7. මෙතනට දාන්නත් පුළුවන් F. දිගු කල් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ රෝම ඉලක්කම් 8. මෙතනටත් එන්න පුළුවන්. දෙකටම එන්න පුළුවන්. ඊළඟට ඒකත් හිමිකාරත්ව නෙවෙයි ණය ප්‍රාග්ධනයක් නේ. ණයනේ. ණය ප්‍රාග්ධනය ඉතින් ඒකත් ණයක්නේ. එහෙනම් රෝම ඉලක්කම් 6ටත් එනවා. දැම්මනේ. දැම්ම. 6ට නෑ රෝම ඉලක්කම් 6ට දැම්මේ නෑ. 6ට දාන්න ඕනේ F. එච්චරයි. බැංකු අයිරා. කෙලින් මොකද වක්‍ර මූල්‍යනේ නේ. වක්‍ර මූලට අයිති වෙනවා. බාහිර ප්‍රාග්ධනයටත් අයිති වෙනවා. බාහිරින් ගන්නේ. බාහිර මූල්‍ය මාර්ගය. එහෙනම් රෝම ඉලක්කම් දෙකටත් එනවා. මොකද්ද? G. ඒ වගේම බාහිර වලට ආව වක්‍ර වලටත් එනවා රෝම ඉලක්කම් 4. රෝම ඉලක්කම් 4 G. මෙතනටනේ G. ඊට පස්සේ දිගු කල්ද නෑ කෙටි කල්නේ. එතකොට හිමිකාරත්ව ප්‍රාග්ධනය ණය ප්‍රාග්ධනයට එනවා. ණයනේ. එහෙනම් මෙතනටත් එනවා G. එච්චරයි. ඒ 7ට ණය මේකටත් එනවනේ. බැංකු අයිරත් කෙටි කල් එහෙනම් මෙතනටත් එනවා G. හරි. වර්ණීය කොටස්. අභ්‍යන්තරද බාහිරද? බාහිරින් සපය ගත්තේ ගෙවන්න ඕනේ. එහෙනම් බාහිර වලට එනවා රෝම ඉලක්කම් දෙකට එනවා H. ඍජු මූල්‍යනේද? ඔව්. මොකද වර්ණීය කොටස් ටිකුත් කරන්නේ බැංකුවක් කරා නෙමෙයි. කෙලින්ම ව්‍යාපාරය. එහෙනම් ඍජු වලටත් එනවා රෝම ඉලක්කම් 3ටත් එනවා H. දිගු කල්ද පැහැදිලිවම දිගු කාලීනයිනේ. එහෙනම් දිගු කල් ප්‍රාග්ධනයටත් එනවා. ඒ කියන්නේ රෝම ඉලක්කම් 8ට H එනවා. ඊට පස්සේ හිමිකාරත්ව නෙවෙයි මේකත් ණය. නිශ්චිත ලාභාංශයක් ගෙවන. එහෙනම් ණය ප්‍රාග්ධනයටත් එනවා. 6ටත් එනවා H. ඊට පස්සේ කෙටි කල් නෙවෙයි දිගු කල් කියලා ගත්තාම right. මූල්‍ය පරිත්‍යාග ආවේ බාහිරින්. හැබැයි ආපසු ගෙවන්නේ නැහැ. මූල්‍ය පරිත්‍යාගයක් කිව්වම ඒතකොට අපි ව්‍යාපාරේ විසින්ම සම්පාදනය කර ගැනීමක් හා සමානයිනේ. ආපසු ගෙවන්නේ නැහැනේ. දැන් අතමාරුවක් නම් ගෙවන්න එපා නේ බාහිර. දැන් මේක බාහිර කියලා සලකන්න එපා. මේක අභ්‍යන්තරය න ะ. තේරෙනවද? ආපසු ගෙවිල්ලක් නැහැනේ. එහෙනම් මෙතනට එනවා I. ඔව්. ඍජු මූල්‍ය නේද? ඔව්. බැංකුවක් මගින් නෙවෙයි ව්‍යාපාරේ විසින්ම සම්පාදනය කරගත. එහෙනම් රෝම ඉලක්කම් 3ටත් එනවා I. දිගු කල්ද නැහැ. හිමිකාරත්ව නැහැ. ණයද නැහැ. කෙටි කල්ද ගොඩක් වලට පරිත්‍යාග කෙටි කල් ප්‍රාග්ධන දාන්න පුළුවන් මෙතනට. එහෙනම් එතනටත් එනවා I. එච්චරයි. ඊට පස්සේ ණයගැතියන් වට්ටම් කර ගැනීම. ණයගැතියන් වට්ටම් කරගත්තම අපිට ඉක්මනින් මුදල් ලැබෙනවා. ඒක බැංකුවක් මාර්ගයෙන් නෙවෙයිනේ අපිනේ කරගන්නේ. එහෙනම් ඍජු මූල්‍යනේ. ඍජු වලට අයිති රෝම ඉලක්කම් 3ට එනවා. මොකද්ද J. මෙතනට එනවා J. හරිද? ඒක අභ්‍යන්තරද බාහිරද? බාහිරද? දැන් ණයගැතියන්ගේ මුදල් අපි එක් රැස් කරගන්නවා බාහිරින් එනවා තමයි. හැබැයි ඒ රැස් කරගත්ත මුදල් කාටවත් ගෙවන්න බෙදිලා නැහැනේ. බැංකු ණයක් වගේ ආපසු ගෙවන්නේ නැහැනේ. එහෙනම් ඒක අභ්‍යන්තරයි. එහෙනම් අභ්‍යන්තර වලටත් එනවා J. ඍජුද වක්‍රද අපි දැම්මද ඒකද? රෝම ඉලක්කම් 3 ඍජු මූල ඒක දැම්මනේ. right. ඊට පස්සේ හිමිකාරත්ව ප්‍රාග්ධනයට එන්නේ නැහැ. ණය ප්‍රාග්ධනෙත් නැහැ. කෙටි කල්ද? කෙටි කල් වලටත් එනවා. රෝම ඉලක්කම් 4ත් එනවා. J. එච්චරයි. ඔන්න වගේ Tamanට හැකියාව ලැබෙන්න ඕනේ. මොකද මූල්‍ය කළමනාකරණයේදී අර මුදල් මේ වර්ග මූල්‍ය මාර්ග නිරන්තරයෙන් අපි දැක්කා ව්‍යුහගත පේපර් එකේ වාස්තවික පේපර් එකේ ප්‍රශ්නේ මුණා. පැහැදිලිනේ. ඒ නිසා හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ මූල්‍ය මාර්ග ගැන. හොඳයි දරුවනේ අපි අද පාඩම් පරිච්ඡේදයනුත් සාකච්ඡා කළේ පළවෙනි ප්‍රශ්න පත්‍රය වන වාස්තවික ප්‍රශ්න පත්‍රයට අදාළ නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වෙනුවෙන් මම විසින් ගෙස් කරලා හදපු අනුමාන ප්‍රශ්න කීපයක්. අපි සාර්ථකව ප්‍රශ්න සාකච්ඡා කළා.
එතකොට මේ තුලින් මේ පරිච්ඡේදයත් සමගම 15 වන පාඩම් ඒකකය වන මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් පසුගිය විභාග ප්‍රශ්න සියල්ලම අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සාකච්ඡා කරා. විශ්ලේෂණය කළා. ඒත් එක මේ සියලුම ප්‍රශ්න වලට අදාළව ආදර්ශ ප්‍රශ්න නැත්නම් අනුමාන ප්‍රශ්න නැත්නම් විභාග ඉලක්ක ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කළා. ඒ විතරක් නෙවෙයි පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නයේ දෙකටම අදාළව කම්ප්ලීට් කරා. මං හිතන්නේ දැන් ඔබට වෙන ඉගෙන ගන්න දෙයක් නැහැ. පාසල් අධ්‍යාපනයක් ලැබුණ නැතත් මගහැරුණා නම් රටේ යම් ප්‍රශ්න මත ඒත් ප්‍රශ්නයක් නැහැ. උපකාරක පන්ති වලට යන්නේ නැත්නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. මම කරපු හරිය වැඩිත් එකල ඇති. තේරෙනවද? අනිවාර්යයෙන්ම මූල්‍ය කළමනාකරණයෙන් ගන්න පුළුවන් උපරිම ලකුණු ගන්න. මොකද ගිණුම්කරණයත් හා සැබැඳි මාතෘකාවක්නේ. ඒ ආభాෂයක් තියෙනවනේ. කොහොමත් ඔබට සාර්ථක වෙන්න පුළුවන්. තේරෙනවද? අනිවාර්යෙන් ඔබ දන්නවා මේකෙන් වැඩි බර තැබීමක් අර අලෙවිකරණය වගේම පේපර් එකේ කරනවා. තේරෙනවද? ඒ නිසා අපි මූල්‍ය කළමනාකරණයේ සාර්ථකව මේ පරිච්ඡේදය සමග නිමව දකිනවා. න්‍යායාත්මක කොටස් වලට අමතරව විභාග ප්‍රශ්න වලින්ද ඒ වගේම අනුමාන ප්‍රශ්න වලින්ද සන්නද්ධව පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ලකුණු ලැබෙන ආකාරය, පිළිතුරු ලබා දී යුතු ආකාරය, පිළිතුරු ධාරිතාවය, ඒ වගේම ප්‍රශ්නවල ස්වභාවය, ප්‍රශ්නවලට ප්‍රවේශ විතු ආකාරය කිව්නොකි සෑම දෙයක් පිළිබඳව අපි සාකච්ඡා කරා. පුළුල් විග්‍රහයක් කරා. මම හිතනවා ඔබ ඉතාමත් වටිනා ප්‍රයෝජනයක් ගත්තා කියලා. යම් අයට මේ පාඩම් පරිච්ඡේද අතරමඟ මගහැරුණා නම් හැකි ඉක්මනින් මේ පාඩම් පරිච්ඡේද නැවත පරිශීලනය කරලා මේ සමස්ත පාඩම හොඳට ඔබ ගොනු කරගන්න ඔබට අනිවාර්යයෙන්ම ඉහළම ලකුණු ලබා ගන්න අවස්ථාව ලැබෙනවා. අපි තවත් අලුත් පාඩම් ඒකකයකින් අපි ඉදිරියේදී හමු වෙන බලාපොරොත්තු වෙනවා.